හරි සුබදෑසනක් සියලු දෙනාට. ඉතින් අපි වැඩසටහන ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ සවුන්ඩ් උදේ අපි කිව්වා වගේ උදේ 8ට පන්තිය අද දෙවෙනි දවසේ. හරිතර පළවෙනි දවසේ ඇතුලේ කතා කරපු දේවල් ටික මොනවද කියලා නැවත චුට්ටක් මතක් කරන ගමන් වැඩි ඉස්සරහට යනවා සහ ඉදිරියේ වැඩ ටික වෙන්නේ කොහොමද කියන එකත් අද දවසේ පැහැදිලි කරනවා. ඉතින් රටේ තත්ත්වෙ මොකක් වුණත් ඉතින් අපි අපේ වැඩ ටික හරියට කරගෙන යන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපි තමා පස්සට යන්නේ. මොකද දැන් මේ දවස්වල විවිධ ප්‍රශ්න තියෙනවා සියලු දෙනාට. ඉතින් අපි ඒ වුණාට කොහොම හරි මේ වැඩේ කරගෙන ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්නම් වාගේ අනාගතේ තමයි එකකින් බලපෑමක් ඇති වෙන්නේ. මොකද රට දවසක හොඳ තත්ත්වයකටපත් වෙනකොට ඔයා නැත්තම් පාසල ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා එහෙම නොවෙන්න මේ වැඩ ටික පටන් ගත්තා වගේ දැන් ගිය සතියේ මේ වැඩේ ආරම්භ කරා වගේ ඉස්සරහට වැඩ ටික ලස්සනට කරගෙන යන්න ඕනේ. ඒතර අද දවසේ මම කරන දේවල් ටික ගැන පැහැදිලි කිරීමක් කරන්න සහ ඔයාගේ නිබන්ධනයේ ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මුලින්ම ඔයාට මම ඒ කියන්නේ අද දවසේ අපි පාඩමට අදාළ කොටස් ටික කියන වගේ පළවෙනි පාඩමට අදාළ කොටස් ටික සාකච්ඡා කරන්න නිසා ඒකට අදාළව PDF එකක් ඔයාට දෙන්න. හරි කියන්නේ පන්ති වුණාට පස්සේ මොකද නැත්තම් ඔයාට අද කරන්ට් එක ආයේ ගෙදරදී පාඩම් කරන්න ගියාම ගැටලුවක් ඇති වෙන නිසා අපි අද පන්තියේ සාකච්ඡා කරපු දේවල් වලට අදාළව PDF එකක් ඔයගොල්ලෝ ගෲප් වලට දෙනවා. මොකද නිබන්ධනයේ තව සතියක් විතර යයි ඔයාගේ අතරපත් වෙන්න. මොකද දන්නවා රටේ තෙල් ප්‍රශ්නයේ දේවල් එක්ක කුරිය සේවා වල ඇතිලා තියෙන ගැටලුත් එක්ක එහෙම සරල නෑ වැඩි. ඒක නිසා පොඩ්ඩක් මේ තත්ත්වය යථාර්ථයටපත් වෙනකන් ඔයාලට PDF එකක් ඔයාගේ අතට ලැබෙනවා. හරිද? මම ඒක දැනුවත් කරන්නම් අද පන්තියෙන් පස්සේ ගෲප් වලට ඔයගලන්ට ඒ කොටස දෙන්න. හරිද? ඒ ටිකත් එක්ක අපි වැඩේ පටන් ගමු. ඊට පස්සේ එතනින් එහාට පොඩ්ඩක් තත්ත්වයේ යහපත් වෙච්ච ගමන් ඔයාගේ අතට ටියුට් එක හම්බ වෙනවා. හරිද? අපි එහෙනම් වැඩේ ආරම්භ කරමු. දැන් ගිය සතියේ අපි විෂය පටන් ගත්ත ආර්ථික විද්‍යාව මම කිව්වා අපි මුලින් ඉඳලා මේ විෂය හරියට ඉගෙන ගන්න ඕනේ. එහෙම වුණොත් මේක ඔයාගේ විෂයන් තුනෙන් තියෙන ලේසිම විෂය ඔයාලට කරගන්න පුළුවන්. හැබැයි එහෙම මුලින් ඉඳලා හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඔයාලට මේක තවත් අමාරු විෂයක් වෙනවා. ඒක නිසා ඒක ඔයා තමයි තීරණය කරන්න ඕනේ. විෂය ලේසි විෂයක් කරගන්නවද අමාරු විෂයක් කරගන්නවද කියන එක. එහෙනම් මුලින් ඉඳලා හැමෝම හරියට වැඩ කරොත් ඔයාගේ අර පරණ ඉතිහාසයේ මොකක් වුණත් අපි ගිය සතියේ පටන් ගත්ත වැඩේ ගිය සතියේ සම්බන්ධුන් නැත්නම් ඒකේ වීඩියෝ එකක් බලන්න ඕනේ ආයේ. ඒතර අද මේ කියලා දෙන දේවල් ටික හරියට ඉගෙන ගන්න. ඒ වගේ එදිනෙදා ඔයා මේ කතා කරන දේවල් ටික හරියට ඉගෙන ගත්තා නම් ඔයාගේ ඉතිහාසයේ මොකක් වුණත් ඒ කියන්නේ පොඩි කාලේ ඔයා ගොඩක් වැඩ කරපු කෙනෙක් වුණත් ඕ ලෙවල් වලට සෑහෙන මහන්සි වෙලා දැන් ඒ නමයක් බලාපොරොත්තු වෙන කෙනෙක් වුණත් එහෙම නැතුව යන්තම් පාස් වෙලා ඒ ලෙවල් වලට ඉන්න බලන් ඉන්න කෙනෙක් වුණත් ඒ කාටත් පොදුයි මේ කියන කතාව මුලින් ඉඳලා හරියට වැඩේ කරගෙන යන්න. එතකොට ඒ කාටත් ඒකක් ගන්න පුළුවන්. මොකද දැන් ඔයා ඕ ලෙවල් වලට ඒ නමයකට වැඩ කළා. ඒ ලෙවල් වල වැඩ කරන්නේ නැත්නම් ඔයාට ඒකක් ගන්න බෑ. හරිද? ඒක මම ඉදත් මේ කතාව දුවා අපි කෙලින්ම වැඩේ පැත්තට යමු. ඔයාට මතක ඇති. ඊයේ සතියේ මම පොඩි දේවල් ටිකක් කිව්වා මේ විෂය ගැන. හරි අද අපි වීඩියෝ කීපයක් බලනවා විෂයට අදාළව. හරි ගිය සතියේ අපි පොඩි දේවල් ටිකක් කතා කරා. විශේෂයෙන් මගේ වැඩසටහන යන විදිය ගැන මම සාකච්ඡා කරා ගිය සතියේ. ඔයාලට මම අර මේ පොත් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරා. ඔයා සමහරට පොත් අරගෙන ඇති. අද අපිට එක පොතක් හෝ දෙකක් තමයි ඕනේ. මම කිව්වා ටික දවසක් යනකම් අපිට පොත් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක පොතක් හෝ දෙකක් තමයි අපිට මුල් දවස් ටිකේ ඕන වෙන්නේ. එතකොට මේ පොත් දෙක තිබ්බම ඇති දැනට. හරිද? මම ඒක එදා පැහැදිලි කිරීමක් කරා. හරි. දැන් බලන්න මම ගිය සතියේ ඔයාලට කිව්ව මතක ඇති. දැන් මේක ආර්ථික විද්‍යාවක් හරි. ඉතින් එතකොට මම ඔයාලට මෙතනදී කිව්වා මේක විද්‍යාවක් වුණාට අර ඔයා ඕලෙවල් ඉගෙනගත්ත විද්‍යාවට වඩා මේක වෙනස් කියලා. හරිද? මේක ආර්ථික විද්‍යාව හැදීමේදී මේක මේ විද්‍යාව කියන එක ගැන කතා කරනකොට අර මම කිව්ව ඕලෙවල් වල ඉගෙනගත්ත ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ ඒවා අපි දාන්නේ මේ ස්වභාවික විද්‍යාව කියන කොටට. හරි? නමුත් ආර්ථික විද්‍යාව කියන්නේ හැම වෙලේම මොන විද්‍යාවක්ද අපි ඒකට කියනවා සමාජ විද්‍යාවක් කියලා. හරි? ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක් කියලා මම ඔයාලට පැහැදිලි කරා. පොඩ්ඩක් මේ දුක්ඛිතා විනය කියලා කියනවා. හරි හරි මම හිතනවා ප්‍රශ්න විසඳෙයි කියලා. හරි. දැන් බලන්න එතකොට මම කියෝ දැන් ගිය සතියක් මේක පැහැදිලිව වාට කිව්වා. පොඩි කාලේ ඔයා ඉගෙන ගත්තේ ස්වභාවික විද්‍යාවක් කියලා. දැන් අපි ඉගෙන ගන්න ලෑස්ති වෙලා තියෙන මේ ආර්ථික විද්‍යාව ගත්තම ඒක සමාජීය විද්‍යාවක් කියලා මම කිව්වා. දැන් මේ සමාජ විද්‍යාවක් ගැන කතා කරනකොට එහෙනම් අපි සමාජය ගැන අවබෝධය හරි හැම වෙලේම සමාජ සිද්ධ වෙන දේවල් ගැන මේ දවස්වල නම් වෙන දේවල් ගැන එච්චර අපිට සතුටු වෙන්න බෑ. හැබැයි ඉතින් ඒ දේවල් අපේ විෂයට අදාළයි. හරි ඒක රටේ ආර්ථිකේ
අපිට තෙල් ගේන්න පුළුවන්ද තෙල් ගේන්න බැරිද හරි මේ හැමදේම අපේ විෂයට අදාළයි ඒකයි මම එදත් ඔයාලට මේ කතාව කිව්වේ අනිවාර්යෙන් දවසට නිවුස් එකක් බලන්න හරි ඒ කියන්නේ රෑ තියෙන නිවුස් වලින් හදට හරි ඔයා කී හරි තෝරගත්ත නිවුස් එකක් හැම දවසකම බලන්න මොකද ඒක ඔයාගේ මේ විෂයන් වලට හරි වැදගත් මොකද ලංකාවේ වෙන දේවල් විදේශ රටවල වෙන දේවල් මේ හැමදේම ගැන ඔයාලට පොඩ්ඩක් ඔයාලා අප්ඩේට් වෙන නිවුස් එක බලුවොත් ඒක නිසා පුරුද්දක් වශයෙන් ඒ නිවුස් එක බලන්න මේ BS ක්ලාස් එක ගැන අහනවා BS ක්ලාස් එකේ මේ සතිය පටන් ගන්නවා. ඒතකොට පන්ති දෙකක් වැටෙනවා මම ඒක දැනුවත් කරන්න මොකද ගිය සතිය අපි පටන් ගත්තේ නැති නිසා තෙල් පොලිම වලින් ගිය සතිය. ඉතින් මේකත් එක්ක තමයි පොඩ්ඩක් ඒක පටන් ගත්තේ නැති නමුත් මේ සතියේ පන්ති පටන් ගන්නවා මම ඒක ඔයගොල්ලෝ ගෲප් වල දැනුවත් කරන්න මේ සතියේ මේක ආරම්භ වෙනවා. හරි ඒක නිසා බය වෙන්න එපා මේ BS ක්ලාස් එක ගැන අහපු නිසා මම කිව්වේ. හරි දැන් බලන්න මේකේ මම කිව්වා මේක මේ සමාජ විද්‍යාව කියනකොට අපිට හැම වෙලේම එනවා මේක සමාජෙත් එක්ක යන විෂයක්. ඒතර ඔයාලට මේ සමාජ විද්‍යාවේ දේවල් ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. මම මේ දේවල් වලට ගිය සතියේ පොඩ්ඩක් කතා කරා. හරි මොකද්ද මේ සමාජ විද්‍යාවක් කියන්නේ කියන එක පොඩි හැදින්වීමක් ගිය සතියේ ඔයාලට කරා. මම මේ ටික ඔක්කොම අද මතක් කරනවා. ඊට පස්සේ ඔයාලට මතකෙති මෙන්න මේ නිර්වචනයේ අද මම කියලා දෙනවා. අන්තිම මේ සිලබස් එක ගැන ගිය සතියේ අපි කතා කරා. මෙන්න මේක තමයි අපි ගිය සතියේ අර වැඩිම වෙලාවක් අරන් කියලා දුන්නා. මේ ආර්ථික විද්‍යාත්මක සිතින් අද ඒක පොඩ්ඩක් ප්‍රස්තාවිකවත් ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා. හරිද? මේ දේවල් ටික තමයි අපි අද මුලින් කරලා ඉන්නේ. ඊට පස්සේ අද අලුත් කොටසකට වැඩි ඉස්සරහට යනවා. හරි. ඉතින් ඉස්සෙල්ලා අපි මේ සමාජ විද්‍යාව කියන දණ්ඩ පොඩ්ඩක් ආයියමු. හරි? මොකද අපි අලුත් විෂයක් ඉගෙන ගන්න යන්නේ. එතකොට ඒක ඒ විෂය ගැන ඉස්සෙල්ලාම ඔයාගේ ඔළුවට අදහසක් යන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මේ සමාජ විද්‍යාවක් කියන්නේ මොකක්ද කියන එක ගැන මම අදත් කතා කරන්න අරගෙන තියෙන්නේ. මොකද ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. අපි ඉගෙන ගන්න යන විෂය ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව කියනකොට මොකක්ද මේ සමාජ විද්‍යාවක් කියන්නේ නැත්නම් මේක ඔළුවේ නැතුව මේ වැඩේ අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඒක නිසා අපි ඉස්සෙල්ලාම සමාජ විද්‍යාවක් කියන්නේ මොකක්ද කියන එක සහ ඒක අර අනිකුත් විද්‍යාවන් වලින් වෙනස් වෙන විදිය ඒ දේවල් ටික ඔළුවට දාගමු සහ මෙන්න මේ නෝට් එක ඔයාලට අද දවසේදී මම ගෲප් වලට දෙනවා. හරි. ඒ කියන්නේ ඔයාලට එතකොට අපි මේ කතා කරන දේවල් ටික ඔයාලට ගෙදරදී පාඩම් කරන්න ඔයාලට නෝට් එකක් අද ලැබෙනවා. මොකද ටියුට් එක ඔයගලගේ අතට හම්බෙලා නැති නිසා නමුත් පුළුවන් ඉක්මනින් ඔයාගේ අතට ටියුට් එකක් එවන්න. හරි. ඒකටම මම කිව්වේ මේ නෝට් එක මම ඔයාලට ගෲප් වලට දානවා කියලා. හරි. බලන්න මේ ස්ලයිඩ් එක ගත්තම අපි මේකේ පොඩි මේ කියන කරුණු එකින් එක ඔයාලට පැහැදිලි කරන්න ලෑස්ති වෙන්න. එහෙනම් දැන් අද හොඳට අහගෙන ඉන්න ඕනේ. මොකද අපි අලුත් විෂයක් ඉගෙන ගන්න. එහෙනම් මේ විෂය ගැන මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ මොන වගේ එකක්ද කියන එක. ගිය සතියේ මේක පොඩ්ඩක් කියලා දුන්නා. හැබැයි අද මේක එතනින් එහාට ටික අරගෙන යනවා. හරි. ඒතකොට මම කිව්වා සති 3කින් පස්සේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඒ කියන්නේ අද දෙවෙනි දවසේ ඊළඟ සතිය සමුද කරාට පස්සේ ඒ සතියේ ප්‍රශ්න පත්‍ර පන්ති පටන් ගන්නවා. මගේ ළමයි අහලා තිබ්බ කීයකද පන්ති තියෙන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් රැයට තමයි දාන්නේ. මොකද පේපර් ක්ලාස් එක රැයට දාන්න හේතුව ඒක අර වෙන පන්ති එක්ක ඔය ක්ලෑෂ් එක නැති වෙන්න ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ තියෙන වෙලාව තමයි අපි ගන්න වෙලාව. ඒතර ඒක මම දැනුවත් කරන්න මොකද මේ ෆික්ස් ටයිම් එකකට අපි යන්නේ. ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ එන්න පුළුවන් වෙන ටයිම් එක තමයි කෙලින්ම ගන්න. මොකද මේ පන්ති මේ උදේ ගත්තට ඔයගොල්ලෝ ඉස්කෝලේ පටන් ගන්නකොට මේක හවසට වැටෙනවා. අපි ඒක වෙලාව කතා කරගමු පොදුවේ හැමෝටම කතා කරලා. ඊට පස්සේ පේපර් ක්ලාස් එක කොහොමද මම ෆික්ස් ටයිම් එකකට තමයි ගන්නෙ. රැයට ඒක මම දාන්නේ මම දැනුවත් කරන්න ගොඩක් ළමයි අහලා තිබ්බා. හැබැයි ඒක වැටෙන්නේ ලැබෙන සතියින් පස්සේ මොකද සති 3කට පස්සේ තමයි පේපර් ක්ලාස් එක පටන් ගන්න. මොකද ඔයගොල්ලන්ට ප්‍රශ්න කරන්නත් අපි දීර්ඝය උගලලා තින්නේ. හරි. ඊළඟ බලන්න මේකේ හොඳට බලන්න මම මේ එක පොයින්ට් එකකින් පොයින්ට් එක ඔයාලට පැහැදිලි කරනවා. එහෙනම් හොඳට අද අහගෙන ඉන්න ඕනේ. අද අහගෙන ඉන්න එක තමයි මූලිකම දේ. මොකද මේ වහන් ඉඳලා ඔළුවට දාගන්න මොනවද මේ කියන්නේ? මොකද්ද මේ විෂය? හරි. කියන එක ගැන ඉස්සෙල්ලා ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මේ දේවල් ටික අපි අද කතා කරන්නේ. බලන්න මේ කියනවා සමාජයේ මිනිස්සු ඇසිරෙන ආකාරය විවිධ දෘෂ්ටි කෝණ වලින් අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාවකින් සිද්ධ වෙනවා. හරි. දැන් බලන්න සමාජය තුලේ මිනිස්සු හැසිරෙන විදිය. හරි. එක දෘෂ්ටි කෝණ වලින් බලන දෙයක්. අපි හිතමු දැන් මේ ආර්ථික විද්‍යාව ගත්තම මේකේ අපි බලන්නේ ආර්ථික දෘෂ්ටි කෝණයෙන්. අර කීසතියේ ඔයාලට මතක නම් පොතේ අපි පොඩි chart එකක් දාගත්තා. අර MCMB ගැන MCQ මාර්ජිනල් කොස්ට් එක අපි කිව්වා ආන්තික පිරිවැය. හරි. එතකොට MBQ මාර්ජිනල් බෙනිෆිට්ස් අපි කිව්වා ආර්ථික ප්‍රතිලාභ. හරි. එතකොට මේ ආර්ථික විද්‍යාවේදී දැන් මෙන්න මෙතන මේ පොඩි කතාවක් කියනවා සමාජයේ මිනිස්සු හැසිරෙන ආකාරය විවිධ දෘෂ්ටි කෝණ වලින් බලනවා. එහෙනම් අපේ විෂය ආර්ථික විද්‍යාවේදී අපි බලන්නේ සමාජ මිනිස්සු හැසිරෙන විදිය ආර්ථික දෘෂ්ටි කෝණ. හරි. හැබැයි ඔයාගේ සමහර මෙතන ඉන්න පුළුවන් කලා විෂය ධාරාවන් කරන ළමයි ඔයා මෙතන සමහර පොලිටිකල් සයන්ස් කරන කෙනෙක් ඉන්නවනම් නැත්නම් ඔයාගේ යාළුවෙක් කවුරු හරි
දේශපාලන විද්‍යාව කරනවා නම් මේකත් සමාජ විද්‍යාවක්. හැබැයි ඒගොල්ලෝ අපේ කෝණයෙන් නෙමෙයි බලන්නේ. ඒගොල්ලෝ බලනවා දේශපාලනික දෘෂ්ටි කෝණයෙන්. හරි. දැන් හැබැයි මේ දේශපාලන විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි කියන දෙක ගත්තම චුට්ටක් දේශපාලන විද්‍යාවේ තියෙන දේවල් නැත්නම් අපි ගත්ත දේශපාලන සිද්ධ වෙන වෙනස් වීම ආර්ථිකයට බලපාන. දැන් අපි අද දවසේ පොඩ්ඩක් මම ඔයාලට වීඩියෝ එකක් දානවා තව ටිකක් වෙලා යනකොට අපේ රටේ කොහොමද ඉතිහාසය ඉඳලා කවුද අපේ රට පාලනය කරේ? ඒගොල්ලෝ පාලනය කරපු දේවල් වලින් අපේ රටේ දේශපාලනයට මොකද වුනේ? අපේ ආර්ථිකයට මොන වගේ බලපෑමක් මේ දේවල් එක්ක ඇති වුනේ කියන දේවල් ගැන පොඩි වීඩියෝ එකක් අපි අද දානවා. අපි ඒක ගැන චුට්ටක් සාකච්ඡා කරනවා. මොකද මේ විෂය ඉගෙන ගන්නකොට හැම වෙලෙම මේ සිලබස් එකේ තියෙන මේ දේවල් ටික විතරක් දැනගෙන වැඩක් නැහැ. දැන් මේ අතර මේ කතා කරන්න ගන්න මේ සිලබස් එකේ තියෙන දේවල් ටික. හැබැයි ඊට අමතරව ගොඩක් දේවල් අපි ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න ඕනේ. ඒ අධ්‍යයනය කරන්න පහසු වෙන්න තමයි මම ওই වීඩියෝ දාලා එක දේවල් වලට කියලා දෙන්නේ. ඒ වගේම පේපර් ක්ලාස් සහ අමතර දේවල් ගොඩක් අපි සාකච්ඡා කරා. හරි ඒක ඔළුවේ තියාගන්න. දැන් බලමු මොකද්ද එහෙනම් මෙතන වෙන්නේ. හරි මම කියනවා සමාජ මිනිස්සු ඇසෙන ආකාර විවිධ දෘෂ්ටි කෝණ වලින් අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාවන්ගේ වෙනවා. එහෙනම් අපි කතා කරන ආර්ථික විද්‍යාවේදී සමාජ මිනිස්සු ඇසෙන විදිය ආර්ථික දෘෂ්ටි කෝණයෙන් අධ්‍යයනය කිරීමක් කරනවා. මම හිතනවා වැඩේ ඔයාලට පැහැදිලි. හරි දෙවෙනි එක බලන්න මේ කියනවා සමාජ විද්‍යාවන් මගින් විවිධාකාර වූ මානව ඇසරීම් එවත් මිනිස් සමාජයේ විවිධ පැතිකඩ අධ්‍යයනය කරනවා. එනදී මේකෙන් මේ ඉගෙන ගන්නේ මිනිස්සු ගැන. හරි මිනිස්සු ඇසෙන විදිය ගැන, මිනිස්සු තීරණ ගන්න විදිය ගැන, මිනිස්සු තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න විදිය ගැන. හරි ඉතින් ඒව තමයි සමාජ විද්‍යාවදී අපි කතා කරන්නේ. දැන් අපේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ. අන්න සමාජ විද්‍යාවද දැන් ඔයාලට ඒක මේ කතාවට තේරෙනවා දැන් අපේ රටේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්නේ මුළු සමාජෙකම බලපාන. පේනවනේ සමාජ විද්‍යාව. හරි එහෙනම් ආර්ථිකයේ තියෙන ගැටලු විසඳන්න ඕනේ ආර්ථික විද්‍යානුකූලව. හරි එහෙනම් ඒක මුළු සමාජෙටම බලපාලා තියෙන්නේ. ඉතින් ඒකයි මේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව කියන්නේ. හරිද? ඔයාලට ඒක ප්‍රායෝගිකව දැන් මේ දවස්වල තේරෙනවා. මොකද මේ විෂය දැන් ඉගෙනගන්න යන ලේසි. මොකද අපි උගන්වන ගොඩක් දේවල් දැන් අපි අත්විඳිනවා. ඒ උද්දමනය කියලිද? හරි. ඒක අපි අත්විඳිනවා මේ දවස්වල. හරි සංචිත ඉගේ ඒ වගේ අපි මේ විෂය දැන් මේ දවස්වල ප්‍රායෝගිකව වඩ පේනවා. ඒක උගන්වන්නත් හරි ලේසි. ඔයාලට ලේසි ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඒ chance එකක් පාවිච්චි කරන්න. හරි. ඔන්න මේකේ මේ තුන්වෙනි කරුණ කියනවා මිනිස් හැසිරීම් වල ආර්ථික පැතිකඩ ආර්ථික විද්‍යාව විෂයදී අධ්‍යයනය කරනවා. හරි. ඇත්තනේ අපි දේශපාලනික පැතිකඩ හරි මනෝවිද්‍යාව වගේ දේවල් තියෙන දේවල් ඒව අපි ඉගෙන ගන්නනේ. හරි අපි ඉගෙන ගන්න මොකක්ද එහෙනම් මිනිස් හැසිරීම් වල ආර්ථික පැතිකඩ. හරි කියන්නේ මිනිස්සු හැසිරෙන විදිය කතා කරන විෂයක් තමයි සමාජ විද්‍යාවක් වෙන්නේ. හැබැයි අපි රට ඇතුලේ මිනිස්සු හැසිරෙන හැම විදියම ගැන ඉගෙන ගන්නනේ. අපිට ඔක්කොම මේ විෂය ඇතුලේ කතා කරන්න බෑ. ඒකට තමයි වෙන වෙනම විෂයක් කඩලා ඔය දේශපාලන විද්‍යාව, අපරාධ විද්‍යාව, මනෝවිද්‍යාව මේ වගේ විෂයන් කඩලා තියෙන්නේ ඒකයි. නමුත් අපි මෙතනදී මිනිස් හැසිරීම වල අන්න ආර්ථික පැතිකඩ අපි ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කිරීමක් කරනවා. හරි ඒක ඔළුවට දාගන්න. ඊට පස්සේ කියනවා ආර්ථික විද්‍යාව මගින් මිනිස් සමාජය තුළ මිනිසාගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන නිසා ආර්ථික විද්‍යාවද සමාජ විද්‍යාවක් වෙනවා කියන්නේ. හරි. ඉතින් මම හිතනවා වැඩේ ඔයාලට පැහැදිලි. ඒතර ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් වෙන්නේ ඇයි? ආර්ථික විද්‍යාව මගින් මිනිස් සමාජය තුළ මිනිසාගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරනද මේ දවස්වල මම කිව්වා අපේ රටේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්න. ඉතින් ඒවා මේ විෂයට අදාළයි. හරි. ඒකයි මම මේක හරි ප්‍රායෝගික විෂයක්. ඔයා මේ විෂය හරියට ඉගෙන ගත්තොත් ඔයාගේ තියෙන ආර්ථික ප්‍රශ්නය ගැන ආර්ථික ප්‍රශ්න කියන්නේ මේ සල්ලි වැඩි වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. මේ සල්ලි වැඩි කරගන්නත් විෂය පාවිච්චි කරන්න පුළුවන්. හරියට මේ දැනුම ප්‍රායෝගිකව පාවිච්චි කරොත් ඒක නිසා මේක හොඳට ඉගෙන ගන්නවා. සෑහෙන වැදගත් විෂයකට අත ගහලා තියෙන්නේ. හරි. දැන් මම අර හැමදාම කියන කතාවක් අපි ඒ ලෙවල් පුතේ කරන්න ඕනේ. අනාගතයේ සල්ලි හම්බ කරන්න පුළුවන් විෂයක්. ඒක ඇත්ත කතාව. කවුරු කොහොම මොනවා කිව්වත් අපි අනිවාර්යෙන්ම කරන්න ඕනේ මේ විෂයක්. මොකද නැතු මේ අපි පුරතල් වෙන්න නෙමෙයි ඒ ලෙවල් කරන්න. අපි අනිවාර්යෙන් මේකෙන් පස්සේ ජොබ් එකක් කරන්න ඕනේ. හරි. ඩිග්‍රියක් කරන්න ඕනේ. ඒ අතරතුර මොන හරි මුදල් උපයන මාර්ගයක් හොයාගන්න ඕනේ. මොකද ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් O level කරා, A level කරා, කැම්පස් යනකනුත් ගෙදරින් ඔක්කොම කරනවා. දැන් එහෙම කරන්න පුළුවන් ප්‍රතිශතය ලංකාවේ හරි අඩුයි. හරි. අනිවාර්යෙන් ඒ වලින් පස්සේ ඔයගොල්ලෝ සල්ලි හම්බ කරන්න ඕනේ. හරි. කැම්පස් ගියත් නැතත් හරි කැම්පස් ගියත් යන ගමන් සල්ලි හම්බ කරන්න මාර්ගයක් හදාගන්නත් ඕනේ. ඒක මම කියන්නේ හැම වෙලේම. අපි ඒ level කාලේ ඉගෙන ගන්න ඕනේ. දැන් මේ වගේ කාලේ කර එහෙම සෙල්ලම් කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. හරි. රටේ ආර්ථිකේ ලේසියෙන් ගොඩ එන්නේ. තව 5ක්වත් යනවා අපි උඩු උස්සන්න. හරි. ඒතකන් දැන් මම ඔයාලට පෙන්නන්නම්. අද අපි දාන පොඩි වීඩියෝ එක සිම්බාබ්වේ කියන රටක. හරි.
සිම්බාබ්වේ කියන රට 2007 2005 ඒ වගේ කාල සීමාවෙත් තමයි ඒගොල්ලන්ගේ ආර්ථිකය මේ අපේ වගේ කඩා වැටුනේ. හරි. නමුත් ඒගොල්ලෝ තාමත් ගොඩාවේ නේ. හරි. තාමත් මේ අවුරුදු 15 16ක් ගිහිල්ලා ඒගොල්ලෝ තාමත් අර උද්දමනී වගේ වේ අංකයකට ඉන්නේ. අපි දෙකට ඉන්නකොට ඒගොල්ලෝ එක. හරි. ඉතින් එතකොට මම කියන්නේ අපිට එච්චර කාලයක් ඒ කියන්නේ. මොකද සිම්බාබ්වේ කියන රටේ තියෙන සම්පත් වලට වඩා අපේ රටේ සම්පත් තියෙනවා. හැබැයි සම්පත් අපි හරියට පාවිච්චි කරොත් අපිට සාමාන්‍ය අවුරුදු 5ක් වගේ කාලයක් ඇතුළත ගොඩ එන්න පුළුවන්. හැබැයි ඒ කාලය ඇතුළත ඔයාගේ අනාගතේ ලියවිලි ඉවරයි. හරි. ඒ කියන්නේ අවුරුදු 5ක් 6ක් යනවනම් ලංකාව ගොඩ එන්නේ. ඒ කාලය ඇතුළේ ඔයාට ඔයාගේ වැඩ ටික අවසන් කරන්න තව අවුරුදු 5ක් ගිහින් ඉවර කරගන්න. ඔයාගේ ඉගෙනගෙන ඉවර කරන කාලේ ඩිග්‍රී එකක් අරගෙන පොඩි ජොබ් එකකට යන්න තියෙන කාලේ මේ දේවල් ටික අවුරුදු 5 ඇතුළේ විශ්දිරි ඉවර දැන් මෙතන ඉන්න පුළුවන් කවුරු කෙනෙක් ලංකාවේ ඉන්න බෑ රට යන්න ඕනේ කියලා හිතනවා. ඒකටත් මේක වැදගත්. හරි. ඉතින් ඔයාව මේ රටකට ගන්න නැහැ මෙලෝ වැඩක් නැති කිව්වොත්. හරි. අනිවාර්යෙන් ඔයාට වටිනකමක් තියෙනවා. ඔයාට වැලියු එකක් තියෙනවා නම් ඒ වටිනකම තමයි ඔයා මාකට් කරන්නේ. හරි. හැම වෙලේම හොඳ මාකටර් කෙනෙක් වෙන්න. හරි. දැන් අපි ව්‍යාපාර දෙක විශේෂයෙන් ගැන කතා කරනවා. හැම වෙලේම දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ අපිව මාකට් කරන්න. දැන් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාව මාකට් කරන්න. මාකටිං තමයි හැමදේම දැන්. හරි. ඒ කියන්නේ මේ වගේ කාලෙක විශේෂයෙන් ඔයාට පුළුවන් තරම් වටිනකම් එකතු වටිනකම් එකතු කරගෙන මේ රත්තරන් බඩු අරගෙන දාගන්නවා කියන එක නෙමෙයි. මම කියන්නේ වටිනකමක් කියන්නේ ඔයාට මොකද දැනුම මේ දේවල් එක්ක ඔයාට අලෙවි කරන්න පුළුවන් දෙයක් ඔයාගාව කියන්නේ අපි දැනුමින් එකතු කරගන්න. හරිද? ඒක මාකට් කරනවා. ඒක මාකට් කළා මම දැන් ඔයාට ඒක පර්සනැලිටි එක වගේ වර්ක්ෂොප් එකක් දෙන්න. හේතු වර්ධයක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඔයාගාව ඇති වෙනවා. ඒකේ අනිවාර්යයෙන්ම උසස් පෙළ කාලේ කරගන්න. හරි මොකද හරි අමාරුයි. දැන්ටත් අමාරුයි අපිට. හරි. ඉස්සරහට මේක ලේසි වෙන්නේ නැහැ තව. හරි මොකද IMF එකකින් ආධාර ලැබුණා කියලා අපේ රටේ ගෑණි විකුණුවා කියලා අපිට සාමාන්‍ය ජීවන තත්ත්වයක් නිසා අර ඉස්සර මීට අවුරුදු 5කට 6කට කලින් තිබ්බ ලංකාව ආයි ලේසියෙන් එන්නේ. හරි මේකට අපි හැබැයි ඒකට අනුගත වෙන්න ඕන. හරි මොකද නැත්තම් දැන් මම කියේකයි එම්බලේ මම මේ කතාව කියන්න ගත්තේ. අපි ඊළඟ කාලේ කරන්න ඕනේ අනිවාර්යෙන් අනාගතයේ සල්ලි අම්ප කරන්න පුළුවන් විෂයන් සමාන ළමයිදී තමන් විශ්ේ කැමැත්තට තෝරගන්න වැඩි. හැබැයි ඒකෙන් දැන් මම මේකෙදි කියන්නේ මේ සමහර ළමයි මගෙන් කතා කරලා අහනවා සර් ආර්ට් කරන්න එපාද? දැන් මට ඊයේ ළමයෙක් කිව්වා සර් ආර්ට් කරන්න එපාද? ගොඩක් අය කියනවා ජොබ් නෑ කියලා. එහෙම එකක් නෑ. හැබැයි ඔයා තෝරගන්න විෂයන් වල බලපෑමක් තියෙනවා. හරි. ඔයා මේ ලේසියෙන් ගොඩ යන්න විෂයන් තෝරගෙන එහෙම කරන්න යන්න එපා. හරි. Tamanට මොන හරි ප්ලෑන් එකක් ඇතුව ඒ විෂය තෝරගන්න. මොකද විශේෂව අදාළනේ කලා විෂය ධාරාවේ ළමයි. හරි. මොකද ඒගොල්ලෝ තෝරගන්න විෂයන් තුන වටිනකමක් තියෙන විෂයන් තුනක් නම් ආර්ට් කරා කියලා ප්‍රශ්නයක් නෑ. හරි හොඳ විෂයන් තුනක් කරන්න කරලා ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් දාලා ඒක ලෝකෙලිච් හරි මොන හරි ඒ පැත්තෙන් ඔයා කැමති ශේෂ්ඨකට පාරක් හදාගන්න. හරි එහෙම නැතු නිකන් යන්නම් වාල නම් ඒ ලෙවල් කරන්න එපා. ඉස්සර මිනිස්සු එහෙම කරා. දැන් එහෙම කරොත් ඔයා අනාථයි. හරි කෙලින්ම කිව්වේ ඒකයි. දැන් යන්නම් වාල ඒ ලෙවල් කරොත් මොන හරි විෂයන් තුනක් කරලා ගෙදර සමසන්න ඕලෙල් පාස් නිසා ඒ ලෙවල් කරන්න ඕන නිසා යාළුවෝ කරන්න නිසා අල්ලපු ගෙදර කට්ටිය කරන්න නිසා එහෙම ඒ ලෙවල් කරොත් දැන් අනාථයි. ඒ නිසා එහෙම කරන්න එපා. හරි විෂයන් තුනක් තෝරගෙන ඒකට හරියට කැපෙලා වැඩේ කරන්න. මොකද අවුරුදු දෙකක් මේක ඉන්න ඕනේ. හරි මේ අවුරුදු දෙකේ මේ වැඩේ හරියට කරගන්න ඕනේ. එහෙම නැත්නම් එතනින් එහාට මීටත් වඩා තව වලකට අපි වැටෙනවා. හරි ඒක නිසා එහෙම නොවෙන්න වැඩේ කරන්න. මොකද මම හැම වෙලේම වාට කියන්නේ ඒක මේ විෂය විතර. වාට අනිවාර්යෙන්ම සල්ලි අම්බ කරන්න පුළුවන් විෂයක් හරියට ඉගෙන ගන්න. හරි ඒ කියන්නේ ඔයා මේක සල්ලි අම්බ කරනවා කියන්නේ මේක පාවිච්චි කරලා මේ ලබා ගන්න දැනුමෙන් වාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරි ඒක හැබැයි ප්‍රායෝගිකව පාවිච්චි කරන කෙනෙක් වෙන්න. එහෙම නැතු ගිරවෙක් වෙන්න එපා. මේ ෆෝන් කටපාඩම් කරන්න එපා. හරි වැඩක් නේ. හරි ඔයගොල්ලෝ විෂයන් කටපාඩම් කරලා කරා නම් ප්‍රශ්න නැහැ. ඒව ගොඩ යන්න පුළුවන්. දැන් මේව කටපාඩම් කරන්න එපා වැඩක් නැහැ. කරලා ගොඩ යන්න පුළුවන්. හැබැයි ඔයාට ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න තේරෙන්නේ. වැඩක් නේ. හරි උඩ ගිරවෙක් වෙලා විතරයි. අර සිලබස් එකේ තියෙන තියරි ටික පාඩම් කරලා පේපරේ කියයි. හරි ඒකට ටිකක් ගණි සමහර විට. හැබැයි ඔයාට ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න බෑ. අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන එක ප්‍රශ්නකුත් ඕක. හරි හැබැයි මේ ප්‍රශ්නේ අපි තේරුම් අරගෙන අපි දැනගන්න ඕනේ මේව බුද්ධියෙන් හිතන්න. හරි මේ තියෙන දේවල් නැත්තම් මේ දේවල් හරියට අපේ මිනිස්සු තේරුම් ගන්නවා නම් මෙච්චර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් උගාන වාවත් එහෙම වෙන්නේ මුලින් ඉඳලම මේ දේවල් ප්‍රායෝගිකව තේරුම් ගන්න මහන්සි වෙලා ඉගෙන ගන්න. හරි කටපාඩම් කරනවා කියන්නේ මහන්සි වෙලා ඉගෙන ගැනීමක් නෙමෙයි. හරි මේවා මහන්සි වෙලා ඉගෙන ගන්න කියන්නේ මේවා ඇතුලේ තියෙන දේවල් හැම වෙලේම හිතන්න. හරි තොරතුරු හොයන්න. ඉන්ටර්නෙට් එකෙන් හරි දේවල් පාවිච්චි කරන්න. ප්‍රශ්න දිනනවා අපිට කතා කරලා අහන්න. අන්න එහෙම තමයි මේ ඒතකොට ප්‍රශ්නේ. ඒතකොට මම කිව්වේ සල්ලි අම්බ කරන්න පුළුවන් විෂයක් වයි කියන එක ඒක හරියට කරනවා. අන්න ඔයාටම වගේ දැනුවා ගන්න තීරණ හරි විශේෂයෙන් අපි ගන්න තීරණ හැම වෙලේම කියන්නේ මේ විෂයදී ඔයාලට උගන්වන්නේ හොඳම තේරීම කරා. හරි
ඒක වගේ ජීවිතයකට ඔයා ජීවිතය ගන්න ආර්ථික තියපු ඒවටත් හරි වැදගත්. ඒක නිසා හරියට මේක ඉගෙන ගමු. කටපාඩම් කරන්නේ නැතුව ඉගෙන ගමු. මට විශේෂයෙන් කියන්න අවශ්‍ය උනේ ඒකයි. හරි. එහෙනම් අපි යමු ඊළඟ කරුණට. දැන් මේ ටික ඔයාලට දෙනවා. හරි මෙන්න මේ ටික මේ ආර්ථික විද්‍යාව. කියන්නේ ඉස්සර කාලේ ඉඳලා හිටිය ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික විද්‍යාව ගැන ඉදිරිපත් කරලා තියෙන නිර්වචන ටික. හරි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණය ඒගොල්ලෝ බලපු විදියට මේක YouTube එකට ගන්න නැහැ. මෙහෙමයි. මේ මුල් දවස් ටික පොඩ්ඩක් YouTube එකට දානවා. මොකද ළමයිට තාම ඔක්කොටම ජොයින් වෙන්න බැරි වෙලා තියෙන නිසා මුල් දවස්වල ටික YouTube එකට දානවා. ඔක්කොම හැබැයි ඉතින් මෙතනින් එහාට කරන පන්ති ඔක්කොම YouTube දායි කියලා බලාපොරොත්තු වෙන්න ඉන්නවා. මොකද එහෙම කළා වැඩක් නෑ. හරි. ඒක නිසා එතකොට මුල් දවස් ටික පොඩ්ඩක් දෙන්න. දැන් මම එදා ගත්ත YouTube දැම්මා. මේකත් දෙන්න. මුල් දවස් මේ හැදින්වීමක් විතරනේ මේ කරන්නේ. හැබැයි YouTube එකත් එක්ක යන වැඩ ටික එහෙම YouTube දාන්නේ ඔයාට මගේ අර මම link එකක් දෙනවා. ඒකෙන් ඔයාට පන්ති මිස්සුරුත් බලා ගන්න අවස්ථාව හදලා දෙන්න. හරි අපි හිතමු ඔයාට දැන් අපි YouTube එකත් එක්ක වැඩ යනකොට ඒක YouTube මම දාන්නේ. එතකොට ඒකෙන් ඔයාට බැරි ගන්න පන්ති මිස්සුරු මට කතා කරලා මේ link එකකින් ඒක බලන්න මම හදලා දෙන්න. හරි. ඉස්සරහ රිපීට් ක්ලාස් එකකුත් යනවා. ඒ කියන්නේ මේක මේ අපි යනකොට උදේ ඉන්න බැරි කෙනෙක්ට හවස රිපීට් ක්ලාස් එකකුත් දෙනවා. හරි. ඒ නිසා කාටද මිස්සුනොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් බලමු මේක මේ ආර්ථික විද්‍යාඥයෝ මොනවද කියලා තියෙන්නේ මේ ඇල්ෆර්ඩ් මාර්ෂල් ලස්සන නම. බලන්න එයා කියනවා එදිනෙදා ව්‍යාපාරික ජීවිතේ හරි ඇල්ෆර්ඩ් මාර්ෂල් දකින විදිහට එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව. හරි ඇල්ෆර්ඩ් මාර්ෂල් කියනවා එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී බලන්න විශ්වස්තනයා කියලා තියෙනවා. හරි එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී මිනිස්සු කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරනවා නම් අපි මිනිස්සු කොහොමද වැඩ කරන්නේ කියලා අපි ඉගෙන ගන්නවා නම් ඒක ආර්ථික විද්‍යාව පාඩයකින් මෙහෙම කියලා ඇල්ෆර්ඩ් මාර්ෂල් ඇසින් පරිත්‍යා කියලා දෙනවා. එයා දැකලා තියෙන ඉකොන් ගැන එහෙම. හරි මේ ඇල්ෆර්ඩ් මාර්ෂල් කියන්නේ ඉස්සරහේදී ආර්ථික විද්‍යාවක් අපිට ඉස්සරහට යව හම්බෙන්නේ. ඒතර එයා කියනවා එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී මිනිස්සු කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව මේවා දෙනවා. හැබැයි දුන්නා කියලා මේවා කටපාඩම් කරන්න යන්න එපා. හරි මම ඔයාලට පාඩම් කරන්න ඕන නම් මම කියනවා. හරිද? අදත් මම පාඩම් කරන්න ඕන දේවල් මම ඔයාලට පැහැදිලිව කියන හැබැයි මේවා මේ එක්කෙනා කියපු නිර්වචන මේවා කටපාඩම් කරන්න එපා. ඔයාලට ඊට වඩා වැඩ දිනව කරන්න විශේෂ. හරි? ඒක නිසා ඒවා කටපාඩම් කරන්න යන්න එපා. බලන්න ලයනල් රොබින්සන් මොකක්ද කියන්නේ කියලා. හරි? එයාගේ අදහස බලමු. විකල්ප භාවිත සහිත හිඟ සම්පත් හා මිනිස් උමනා අතර පවතින සම්බන්ධතාවයේදී මිනිස් හැසිරීම අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව. බලන්න විකල්ප භාවිත සහිත හිඟ සම්පත්. මේක චුට්ටක් කියලා දෙන්න. මම එදත් මේක කිව්වා. විකල්ප භාවිත සහිත හිඟ සම්පත් වල මම හැමදාම කියන උදාහරණය මම ඔයාලට කියන මෙන්න ඉඩමක් තියෙනවා. හරි ඒක ඉඩමයි තියෙන්නේ. හරි මේ ඉඩම ඇතුලේ ඔයාලට කරන්න දේවල් ගොඩක් තියෙනවා. හරි ඒක ඉඩමයි ඔයාලට තියෙන්නේ. හැබැයි ඔයාලට කරන්න දේවල් ගොඩක් මම කියන උදාහරණ මේකට ඒක ඉඩමයි තියෙනවාට හැබැයි මේ ඉඩම ඇතුලේ ඔයාලට කරන්න දේවල් ගොඩක් තියෙනවා. හරි අපි හිතමු මේ ඉඩමේම මෙහෙම හරි මේක ඔයාලා මේ දවස්වල වගාව කරන්න කියලා කියනවා. ඔය වගාවක් කරනවා මේ. හරි. එහෙම නැත්නම් කර්මාන්ත ශාලාව. කර්මාන්තයක් මොනවද කර්මාන්ත ශාලාව? මොන හරි ඇති කරනවා. හරි. නැත්නම් මේ ඉඩමේ කෙනෙක් කවුරුද මම ගයක් හදනවා කියලා කියසති. හරි. ඊට පස්සේ අපි උඩට සෙල්ලම් කරන්න ආසයි පොඩි පිටනියක් හදනවා ග්‍රවුන්ඩ් එක. හරි. ඉතින් මේවා විකල්ප භාවිතයි. හරි. ඉතින් මෙතන මේ අපි නිර්වචනයේදී කිව්වා මේ විකල්ප භාවිත සහිත හිඟ සම්පත්. හා මිනිස් උමනා. හරි. බලන්න මේකේ මේ තියෙන්නේ අපේ හිඟ සම්පත. ඉඩම. ඒක ඉඩමයි තියෙන්නේ. හරි. හැබැයි මේ ඉඩම තුල අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. වගාව, කර්මාන්තශාලාවක් දාන්න පුළුවන්, ගයක් හදන්න පුළුවන්, පිටණියක් හදන්න පුළුවන්. ඒව තමයි අපේ විකල්ප භාවිත. හරි මිනිසුන්ගේ උමනා සරලව කිව්වොත්. දැන් ඔයාට ඒක ඉඩමයි තියෙන්නේ. හැබැයි මේක ASCII කරන්න දේවල් ගොඩක් ඔයාට හිතේ. අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට අපේ ආර්ථික විද්‍යානුකූලව හොඳම තෝරා ගැනීම. ඒ වෙලාවේදී කරන්න පුළුවන් හොඳම දේ රටේ ආර්ථික තත්ත්වය, අපේ ආර්ථිකේ ඒ දේවල් ඔක්කොම දිහා බලලා ඒ මොහොතේදී කරන්න හොඳම දේ අපි තෝරන්න ඕනේ මේ සම්පත් හිඟනේ. හරි එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ වෙලේ හොඳම තෝරා ගැනීම කරන්න ඕනේ. ඔය තෝරා ගැනීම කරන්න උගන්වන එක තමයි මේ විෂය කරන්නේ. දැන් මම නිකන් කියන්නම් මේ දවස්වල උදේ ඇත්තට මේක කරා. මොකද කන්න පොඩ්ඩක් නැති වෙනවා තව ටික දවසකින්. හරි එහෙනම් අපිට ආලුත් නැති වෙනවනම් හරි කන්න පොඩ්ඩක් නැති වෙනවා කියලා ඒගොල්ලන්ම කියනවනම් හරි අපිට වගා කරන්න කියලා දැන් කියනවනම් හරි එතකොට එහෙනම් මේ වෙලාවේ තෝරගන්න හොඳම දේ මේක.
හරි. ඒ වගේ අර ඒ වෙලාවේ තියෙන තත්ත්වේ රටේ ආර්ථිකේ අපේ ආර්ථිකේ මේ හැමදේම එක අපි මෙහෙම සම්පත් හිග නිසා ඒවැ මේ වගේ විකල්ප භාවිත තියෙනවා අපේ උමනාවත් එක්ක. ඒක අපි තෝර ගැනීමක් කරති. ඒ ගැන පොඩි අදහසක් දීලා දිනවා කවුද? මෙන්න මෙයා. ලයනල් රොබින්සන්. එයා කියලා තියෙනවා විකල්ප භාවිත සහිත හිඟ සම්පත් සහ මිනිස් උමනා අතර පවතින සම්බන්ධතාවයේදී මිනිස් හැසිරීම අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව. ඒ කවුද? ලයනල් රොබින්සන්. ඉකෝන් ගැන දෙකලා තියෙන විදි. හරි මේක කටපාඩම් කරන්න එපා. හරි මම කිව්වද මේ ටික වරම් දෙනවා. හරි මේ ටික ගෲප් වලට දෙනවා. දුන්නාට පස්සේ මේක එක්කෙනා කියපු දේවල් කියලා කටපාඩම් කරන්න එන්න බෑ. හැබැයි ඔයාට මේ A level ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ පළවෙනි වාරේ මේ පොඩි ඇගීමක් තියෙනවා ඔයාට මේ ආර්ථික විද්‍යාව කියන පොඩි පොතක් හදන්න කියලා. ඒත් ඒකට මේව පාවිච්චි කරන්න පුළුවන්. මම තව තොරතුරු ටිකක් දෙන්නම්. ඒ කාලේදී අර ඉස්කෝලේ A level වල පොඩි ඇගීම් තියෙනවා. ඇගීම් තියෙන ඔය ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඔයාට කියනවා මේවා අනිවාර්යෙන් කරන්න ඕනේ. A level වලටත් මේ ලකුණු අපි යවනවා. හරි එහෙම කිව්වොත් ඒවා බය වෙලා කරනවා. ඒතොර ඒකෙදී මේ තොරතුරුත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේව කටපාඩම් කරන්න යන අපරාධ. හරි කටපාඩම් කරන්න ඕනේ ඒවා තියෙනවා. මේව කරන්න යන්න එපා අපරාධේ නිකන් තේරුම් ගන්න විතරයි ඕනේ. හරි. ඊට පස්සේ බලන්න පෝල් සැමුවෙල්සන් කියනවා. පෝල් සැමුවෙල්සන් කියන්නේ ඉස්සර හිටිය ආර්ථික විද්‍යාඥයෙක් කියනවා. සමාජයේ විසින් ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා හිඟ සම්පත් භාවිතා කරන්න කිසි බලන්නේ හැමෝම හිඟ සම්පත් ගැන කතා කරා. හරි. හරි ඒ කියන්නේ මේ ආර්ථික විද්‍යාව කියන්නේ පුතේ මේ හිඟකමත් එක්ක යන විෂයක්. අපිට හිඟකමක් නැත්තම් ආර්ථික විද්‍යාවකුත් නෑ. දැන් මේ ඉන්කම් කියන්නේ ඔයාලට මේ සල්ලි නෑ කියන එක නෙමෙයි. හරි. දැන් අපි හිතමු කඩේ ගෑස් නෑ කියලා. දැන් ගෑස් නැති එක ඉන්කම් නෙමෙයි හිඟේ. හරි. දැන් ගෑස් කඩේ ගෑස් නැත්තම් ආයි ගෑස් කියලා නැවක් කියලා කඩේට ගෑස් දැම්මම ඒ හිඟේ නැති වෙනවනේ. හැබැයි අපි කතා කරන්නේ ඉන්කම කියන්නේ එහෙම නැති වෙන එක නෙමෙයි සදාතනික සංකල්පයක්. මතක තියාගන්න ඉන්කම කියන්නේ නම් අපි ඉස්සරහට ඔක ගැන තව කතා කරනවා. අපි ආර්ථික විද්‍යාවේ කතා කරන ඉන්කම කියලා කියන්නේ ඒක ඇවිල්ලා සදාතනික සංකල්පයක්. එතකොට ඒක අර අඩුව පුරවලා නැති කරන්න බෑ. හරි. දැන් සෙට් එකේ පෙට්‍රල් නැත්තම් පෙට්‍රල් බවුසර් ආවට පස්සේ හිඟේ නැති වෙනවා. ඒ තෙල් ආවට හරි. පස්සේ මදි වෙන එක ආයි වෙනම ඒතර ආයි හිඟ වෙනවා. හරි. හැබැයි හිඟකම නෙමෙයි. හරි. ඒතර අපි ඒක ගැන කතා කරමු ඉස්සරහට. මොකද හිඟකම සහ හිඟේ කියන්නේ කතන්දර දෙකක්. මොකද හිඟකම කියන දේ කවදාවත් නැති කරන්න බෑ. හැබැයි හිඟේ නැති කරන්න පුළුවන්. ගෑස් කඩේ ගෑස් නැත්තම් ගෑස් ආවම හිඟේ නෑ. හරි. පෙට්‍රල් ෂෙඩ් එකේ පෙට්‍රල් නැත්තම් පෙට්‍රල් ආවම හිඟේ නෑ. ඒ වෙලෙ හිඟේ. හරි. එහෙනම් හිඟේ සහ හිඟකම කියන්නේ කතන්දර දෙකක්. අපි ඉස්සරහට ඒක තව කතා කරමු. දැනට ඔයාලා ඔළුවට තියාගන්න. අන්න ඒව තමයි ඔළුවට දාගන්න. හරි. හිඟේයි හිඟකමයි. හරි මං කිව්වා ආර්ථික විද්‍යාව විෂය ගොඩ නැගෙන්නේ හිඟකමත් එක්ක. එහෙනම් මේ හිඟකම කියන්නේ හිඟේ නෙමෙයි. හරි. ඒ හිඟයි කියන එක නෙමෙයි. හරි. හිඟකම කියන්නේ අර මිනිස්සුන්ගේ අසීමිත උමනාවලට සාපේක්ෂව පවතින සම්පත් සීමා සහිත වෙන එක අපි කියන ඉස්සරහට තව කතා කරමු. මොකද මේ වස්සේ ඔක් ගැන කියන නිසා තමයි චුට්ටක් ඒක මතක් කරේ බලන්න පොලිස් සමුසන් කියන කතාවයි පාර. සමාජයේ විසින් ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා හිඟ සම්පත් භාවිතා කරන්නේ කෙසේද? මෙයා මේ හිඟ සම්පත් ගැන කියලා දෙනවා. ඒකයි ඔබ පොඩ්ඩක් වහලා කිව්වේ. මෙයා කියනවා මේ හිඟ සම්පත් කියලා. ඉතින් මෙයා කියනවා මේ හිඟ සම්පත් කියලා. ඒක හිඟ සම්පත් භාවිතා කරන්නේ කෙසේද? එලෙස නිබඳු භාණ්ඩ සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරින්නේ කෙසේද යන්න පිළිබඳ අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව. හරි. එහෙනම් පෝල් සැමුවෙල්සන් කියන්නේ මොකද්ද? මේ හිඟ සම්පත් ටික පාවිච්චි කරලා හදන භාණ්ඩ සේවා තියෙනවා. අපි හිඟ සම්පත් පාවිච්චි කරලා භාණ්ඩ සේවා හදනවා. ඒ හදන දේවල් සමාජ ජීවත් වෙන මිනිස්සු අතර බෙදා හරින්නේ කොහොමද? හරි. ඒ බෙදා හරින්නේ කොහොමද කියලා ඉගෙන ගන්න විෂය ආර්ථික විද්‍යාව. කවුද කියන්නේ? පෝල් සැමුවෙල්සන්. හරි. ඊට පස්සේ කියනවා ආර්ථික විද්‍යාව වූ කලී කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නොව දර්ශනයක්වත් දැන් බුද්ධ දර්ශනය. හරි. ඒ වගේ දර්ශනයක් නෙමෙයි මේක. හරි. අනිත් උදාහරණයක් මතවාදෙකුත් නෙමෙයි. හරි. මතවාදෙකුත් නෙමෙයි. හරි. එහෙනම් නිවැරදි නිගමන වලට එළවෙන්න මිනිස්සුන්ට ආධාරකයක් නැත්නම් කියන මිනිස්සුන්ගේ මනසට ආධාරකයක් සපයන මේවලම් පට්ටලයක්. එහෙම කියනවා කවුද? ජෝන් මෙනාඩ් කේස්. මේ ජෝන් මෙනාඩ් කේස් නම් ඔයාලා ඉස්සරහට හම්බෙනවා. අපේ විෂය තුල අපි ඉගෙන ගන්නවා කේනීසියන් විග්‍රහය කියලා. හරි. ඔය කේනීසියන් විග්‍රහයේදී මම ඔයාලට මතක් කරනවා. ඔයාලට මතකද අපි ඉකෝන් ඉගෙන ගත්ත පළවෙනි දවසේ මේ කේන්ස් කිව්වා කියලා. හරි. ඒදාර මතක තියාගන්න. මේ කේන්ස් ජෝන් මෙනාඩ් කේන්ස් කියන්නේ මේ අපිට ඉස්සරහට හම්බෙනවා. එයාගේ කේනීසියන් විග්‍රහය අපි ඉස්සරහට ඉගෙන ගන්න. හරි. ඒතර එයා කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ මේ දර්ශනයක්වත් මතවාදයක්වත් නෙවෙයි. අපිට නිවැරදි තීරණයකට එන්න නිවැරදි නිගමනයකට හොඳම තේරීමක් කියව අපි හැමදේම හොඳම තේරීම කරන්න ඕනේ කියලා.
තේම හොඳම තේරීම කරන්න මනසට ආධාර කරන මෙවලම් කට්ටලෙන් කවුද එහෙම කියන්නේ ජෝන් මෙනාඩ් කේන්ස්. හරි. දැන් මේ එක එක්කෙනා කියපු කතාවයි. හරි ඔය ඔක්කොම පාඩම් කරන්න එපා. හරි මෙන්න මේක පොඩ්ඩක් පාඩම් කරගන්න ඕනේ. සහ අපි අලුත් නිර්වචනයක් මේකට අමතරව ටියුට් එකත් එක්ක තව නිර්වචනයක් දෙනවා. ඒ නිර්වචන දෙකම අපි පාඩම් කරගන්න ඕනේ. හරි ඒක අපලුද මේ මොකද්ද ආර්ථික විද්‍යාව තියෙන පොදු නිර්වචනය මම චුට්ටක් වට කියලා දෙන්න. මෙන්න මෙහෙම. හරි මේක මෙහෙම ගන්න. හරි මම වට කියනවා මෙහෙම. හරි අපිට තියෙනවා හිඟ සම්පත්. සම්පත් ඉන්නයි. හිඟ සම්පත්. හරි මේක උදාහරණයක් ඉන්නේ. හරි මොකද අපිට සම්පත් හිඟයි අපි දන්නවා මිනිස්සුන්ගේ වුමනා හැබැයි අසීමිත. මේ හිඟ සම්පත් පදනම් කරගෙන අපි යනවා අපේ අසීමිත මිනිස් වුමනා ඉටු කරගන්න. අසීමිත මිනිස් වුමනා දැන් මේක උදාහරණයක් ඉන්නේ මේක අපි ඊට පස්සේ පොඩි වීඩියෝ එකකින් කියනවා. අසීමිත මිනිස් වුමනා. හරි පොඩ්ඩක් උදාහරණයක් ඉන්නේ මේක. හරි අපේ සම්පත් හිඟයි. එහෙනම් මේ හිඟ සම්පත් පාවිච්චි කරලා අපි යනවා අසීමිත මිනිස් වුමනා ටික ඉටු කරගන්න. හරි දැන් අපේ සම්පත් හිඟයි මම කිව්වේ අර කලිනුත් ඒ කතාව. සම්පත් හිඟම තමයි මේ විශේෂ දින ප්‍රධාන ගැටලුව. හරි ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නේ. සම්පත් හිඟම. ඉතින් මේ සම්පත් හිඟ නිසා මේ හිඟ සම්පත් භාවිතා කරලා අපි යනවා අපේ තියෙන අසීමිත වෙච්ච මිනිස් වුමනා ටික ඉටු කරගන්න. හරි ඒ වෙනුවෙන් අපි කරනවා නිෂ්පාදනය. අපි කියන්නේ මේ නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනයක් කරනවා වගේ ප්‍රශ්නයක් කරනවා. නිෂ්පාදකයෝ නිෂ්පාදනය කරද්දී මොකක්ද බැලුවේ? අපි ගියසදී ගන්නවා. නෝට් එකකුත් දෙන්න. උත්තර දෙන්න බෑ කට්ටිය. දැන් මං කිව්ව මේ හිඟ සම්පත් පදනම් කරගෙන අපි යනවා අපේ අසීමිත මිනිස් වුමනා ටික ඉටු කරගන්න. ඒ වෙනුවෙන් නිෂ්පාදනයක් කරනවා. ඒතකොට නිෂ්පාදනය කරද්දී ඒගොල්ලෝ මොකක් දිහා බලනද නිෂ්පාදනය කරන්නේ? මට උත්තරයක් දාන්න. වැරදි උත්තරයක් දානවා සමහරු. හරි උත්තරයක් දෙන්න මට මේ. හරි ගොඩක් අය හොඳ උත්තරයක් දානවා. ඔව් නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන්නේ මොකක් දිහා බලද? ඔව් හොඳයි. සමහරු නිකම්ම දාලා දෙනවා. හැබැයි මොන පිරිවැයද වෙන්න ඕන මට. කැමැත්තනෝ කියලා දාලා තියෙනවා. ආන්තික පිරිවැය. හරි. ඒවට මතක් වෙනවා ගිය සතියේ අපි ඉගෙන ගත්ත එක. නිෂ්පාදකයෙක් නිෂ්පාදනයක් කරන්නේ MC බලන්න. මෙතන මාර්ජිනල් කොස්ට් MC. හරි අපි මේ හිඟ සම්පත් පදනම් කරගෙන අපේ තියෙන අසීමිත මිනිස් වුමනා ඉටු කරගන්න යනකොට භාණ්ඩ සේවා නිෂ්පාදනයක් කරනවා. ඒතර නිෂ්පාදනය කරන්නේ මොකක් දිහා බලලා? අපි කියනවා ආන්තික පිරිවැය දිහා බලලා. හරි දැන් මෙහිම නිෂ්පාදනය කරපු බඩු ටික. මෙහෙම නිෂ්පාදනය කරපු දේවල් ටික අපි කියනවා හුවමාරු මාධ්‍ය. මොනවද මේ හුවමාරු මාධ්‍ය සිද්ධ කරන්නේ? ලෝහ කැබලිද නැත්නම් මොන වෙනවද හුවමාරු මාධ්‍ය. මේ සිද්ධ කරන ලෝහ කැබලිද ඉස්සර තිබ්බ හුවමාරු මාධ්‍ය. හරි. නමුත් දැන් අපි කියනවා අපේ පොදුවේ පිළිගත්තු හුවමාරු මාධ්‍ය තමයි මුදල්. මේක වදන්න. හරි. මේ හුවමාරු මාධ්‍ය අපි කියන මුදල්. මේ මුදල් කියන හුවමාරු මාධ්‍ය ඔස්සේ මේකපත් වෙනවා පාරිභෝගික අතට. හරි මේක අපි කියන ඊට පස්සේ මේ මුදල් කියන හුවමාරු මාධ්‍ය ඔස්සේ පාරිභෝගික අතරපත් වෙන තුරු ඒක පරිභෝජනය කරනවා. හරි පරිභෝජනය කරනවා. මේ කතාව හරි සරලයි. හරි පරිභෝජනය කරන මට පොඩ්ඩක් කියන්න කවුරුද දැන් මේ නිෂ්පාදනය කරනකොට මාර්ජිනල් කොස්ට් එක බලනවා කිව්වොත්. හරි. ඒතර අපි පරිභෝජනය කරද්දි මොකද බලන්නේ? ගේසදී කියනවා. ගේසදී කියනවා. ඔව්. හොඳයි කට්ටිය උත්තර දානවා. MB කියන්නේ මොකද්ද? මාර්ජිනල් බෙනිෆිට්ස්. අපි ආන්තික ප්‍රතිලාභ බලනවා. අපි පොත්තුවක් විදිහට කතා කරේ. හරි. ඉතින් එතකොට දැන් නිෂ්පාදකයෝ නිෂ්පාදනයක් කරනකොට ආන්තික පිරිවැය මාර්ජිනල් කොස්ට් එක දිහා බැලුවා. ඒ වගේම පාරිභෝගිකයෝ යාගේ මාර්ජිනල් බෙනිෆිට්ස් නැත්නම් අපි කියනවා ආන්තික ප්‍රතිලාභ දිහා බලනවා. මාර්ජිනල් බෙනිෆිට්ස් දිහා බලනවා ආන්තික ප්‍රතිලාභ MB. හරි. તો නිෂ්පාදකයෝ ආන්තික පිරිවැය දිහා බලනකොට පාරිභෝගිකයෝ ආන්තික ප්‍රතිලාභ දිහා බලනවා. දැන් මෙන්න මේ කතාව. හරි. දැන් හොඳට බලන්න ආයි පාර. අපිට සම්පත් හිඟයි. හරි. සම්පත් හිඟ නිසා ඒ හිඟ සම්පත් පදනම් කරගෙන අපි යනවා අපේ අසීමිත මිනිස් වුමනා ටික ඉටු කරගන්න. මොකද සම්පත් හිඟයි. ඒතර සම්පත් හිඟ වුණාට මිනිසුන්ගේ වුමනා අසීමිතයි. හරි සම්පත් හිඟ වුණාට මිනිසුන්ගේ තියෙන වුමනා අසීමිතයි. ඒ අසීමිත වුමනා ඉටු කරගන්න අපි නිෂ්පාදනයක් කරනවා. හරි. ඒකෙදි මම කිව්ව මතක තියාගන්න නිෂ්පාදනය කරනකොට මෙන්න මේ ආන්තික පිරිවැය බලනවා. හරි. ඒ නිෂ්පාදනය කරන දේවල් හුවමාරු මාධ්‍යයක් නැත්නම් අපි කියන මේ මුදල් කියන හුවමාරු මාධ්‍ය ඔස්සේ කවුරු අතරපත් වෙනවද? පාරිභෝගිකය අතරපත් වෙනවා. හරි. ඒතර පාරිභෝගිකය අතරපත් වුණාම එයා මේක පාරිභෝජනය කරනවා. අපි කියන මේ පාරිභෝජනය කරද්දී
ආන්තික ප්‍රතිලාභ marginal benefits දිහා බලනවා. හරි බලලා පරිභෝජනය කරනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය ගැන ඉගෙන ගන්න එකට අපි කියන ආර්ථික විද්‍යාව. හරි. ඉතින් මේක මේ පොදුවේ කතා කරන හැබැයි තව නිර්වචනයක් අපි ඉගෙන ගන්න. මොකද ඒක මම ටියුට් එකත් එක්ක කරන්නේ. ඒතර මෙතන අපි මේ දැනටවා මේ නිර්වචනේ පාඩම් කරගන්න. හැබැයි මේකෙන් පස්සේ තව නිර්වචනයක් ඔයාලට පාඩම් කරන්න තියෙනවා. මේක තමයි මේ ටියුට් එකේ තියෙන්නේ. හරි. දැන් මම මේක ඔයාලට දෙනවා. හරි මේ මම කිව්ව මේ අද අපි කතා කරන සම්පූර්ණ නෝට් එක ඔයගොල්ලෝ ගෲප් එකට ලැබෙනවා. හරි. ඒ කියන්නේ අද මේ කතා කරන්නේ මම මේ මුකුත් ලියන්නේ නැහැ. මම ලියාගන්න ඒවා ටිකක් ඉස්සරහට කරනවා. හරි. හැබැයි මේ කොටස් ටික මම මේ මුලදී ටික ලියන්නේ නැහැ. මොකද මේක ටියුට් එක වගේ ටයිප් කරලාම තියෙනවා. හරි. ඒක නිසා මේ පොඩි පොඩි දේවල් නිසා ඒවා ලියන්න යන්නේ නැහැ. ඒතර මේ දේවල් ටික මේ නිර්වචනේ මේ හැමදේම ඔයාලට මම දෙනවා. හැබැයි ඔයාලට මේ සතියේ මෙන්න මේ නිර්වචනේ පාඩම් කරගන්න මේ පොදු නිර්වචනේ කියන එක. ඒතර ඒක මම දුන්නට පස්සේ මේක පාඩම් කරගන්න. හැබැයි තව නිර්වචනයක් අපි ලබන සතියේ කරනවා. හරි. මොකද මේ දෙකම පාඩම් කරගන්න මම කියන්නේ එයියෙම දෙකක් තියෙන්නේ කියලා. හරි. බලන්න මේකේ හිඟ සම්පත් පදනම් කරගෙන අසීමිත මිනිස් වුමනා ඉටු කර ගැනීමට යාමේදී මිනිසා නිෂ්පාදනයේ හෝමාරෝ සහ පරිභෝජනයේ යන ශේෂ්ඨවල කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව වේ. හරි. ඉතින් මේක අපි කියලා දුන්නා. දැන් අපේ සම්පත් හිඟයි. අපේ සම්පත් හිඟ වුණාට ඒ හිඟ සම්පත් පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා අසීමිත වෙච්ච මිනිස් වුමනාට ඉටු කරගන්න. හරි. ඒතර එහෙම ඉටු කරගන්න යනකොට මිනිස්සු නිෂ්පාදනය කරන්න ඕනේ, හෝමාරු කරන්න ඕනේ, පරිභෝජනය කරන්න ඕනේ. ඉතින් ඔය දේවල් ගැන ඉගෙන ගන්න ඒක අධ්‍යයනය කරන එක මේ විෂයෙන් වෙනවා. ඒ නිසා මේ නිර්වචනේ අනිවාර්යෙන් පාඩම් කරගන්න. හරි මේ නිර්වචන අනිවාර්යෙන් පාඩම් කරගන්න. ඒක අතිශයින් වැදගත්. මේ නිර්වචනේ පාඩම් කරගන්න එක මම මේවා ඔයාලට ගෲප් එකට දෙනවා. හරි ගෲප් එකට දුන්නාට පස්සේ ඒව බලලා පාඩම් කරන්න තියෙනවා. හරි ඊට පස්සේ මෙන්න මෙයා. හරි මෙයා ගැන මම ගියසදිත් කියලා දුන්නා ඔයාලට මේ wealth of nations නැත්නම් ජාතීන්ගේ ධනය කියන පොත ලියපු ඇඩම් ස්මිත්. මෙයා තමයි ආර්ථික විද්‍යාවේ පියා කියලා අපි සලකන්නේ. හරි බලන්න ඇඩම් ස්මිත් 18 වෙනි සීවර්ෂයේ කියන්නේ 1976 විතරදී සීවර්ෂයේ ස්කොට්ලන්තයේ ආර්ථික විද්‍යාඥයෙකු නැත්නම් ඒ වගේම දාර්ශනිකයෙකු සහ කතෝලිකයෙකු අතර නූතන ආර්ථික විද්‍යාව කියන modern economics. හරි නූතන ආර්ථික විද්‍යාව කියන හැම වෙලේම modern economics. ඉතින් මේ modern economics ගැන අපි කතා කරනකොට මෙයාව තමයි අපේ ඉස්සරහට එන්නේ. ඒක නිසා මෙයා මේ ලියපු The Wealth of Nations නැත්නම් කියන ජාතීන්ගේ ධනය කියලා. ඉතින් මේ කෘතියත් එක්ක ඉදිරිපත් කරපු සංකල්පත් එක්ක තමයි අපි ගොඩක් දේවල් මේ ආර්ථික විද්‍යාව විශේෂයෙන් මේ නූතන ආර්ථික විද්‍යාව ඉස්සරහට ඇවිල්ලා තියෙන. ඒක නිසා අපි කියනවා මෙයාට ඇඩම් ස්මිත්ට ආර්ථික විද්‍යාවේ පියා කියලා. බලන්න මේ කියනවා නූතන ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකේ ස්මිත් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ 1976 දී The Wealth of Nations නම් කෘතිය. හරි මේ කෘතියත් එක්ක තමයි මෙයා සෑහෙන ලෝක ප්‍රසිද්ධ වෙන්නේ. ඒකට ඒකත් එක්ක තමයි මේ නූතන ආර්ථික විද්‍යාව modern economics කියන කතා කරනදී ඉස්සරහට යන්නේ. හරි. ඉතින් මේක ඔළුවේ තියාගෙන මෙයාවත් ඉතින් අමතක කරත් එපා. මෙයා තමයි ආර්ථික විද්‍යාවේ පියා. හරි. මේ විෂය නිර්දේශ අපි එදා කතා කරා. ඊට පස්සේ අපි පොඩ්ඩක් මෙන්න මේවත් අපි එදා ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාව වැදගත් වෙන්නේ කියලා. ආර්ථික විද්‍යාත්මක සිතින් මේක මම තව ඉස්සරහට තව කතා කරනවා. හරි මෙන්න මේ කොටසට තමයි අපි එන්න හදන්නේ. යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන. ඊට කලින් මම MCMB ගැන කතා කරා. ඊට කලින් පොඩි වීඩියෝ එකක් බලලා පොඩ්ඩක් අපේ රටේ ඔය ඉස්සෙල්ලා මම කිව්වා මේ ආර්ථික විද්‍යාව ගැන කතා කරනකොට අපිට දේශපාලනය අමතක කරන්න බෑ. හරි මොකද මේ දවස්වල උනත් අපි දන්නවා ගොඩක් මතේ තමයි මේ දේශපාලනික ගත්ත තීරණවල දුර්වලකම්. හරි අපේ ආර්ථිකයේ මෙහෙම වෙන්න බලපාලා තියෙනවා. ඒක නිසා අපිට මේ දේශපාලනය කියන දේ අමතක කරන්න බෑ. හරි. ඒතර මම අද දවසේ ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නනවා. මේ නිදහස ලබා ගැනීමත් එක්ක කියන්නේ 1948 ඉඳලා අපි නිදහස හම්බුනාට පස්සේ අපේ රටේ කවුද පාලනය කරේ? හරි. හැබැයි මට මේ දාන වීඩියෝ එක රෙකෝඩ් කරන්න බෑ. ඒක නිසා මේකෙන් හරියට බලාගන්න මොකද රෙකෝඩ් කරොත් මම මොකද දැම්මෙන් පස්සේ මට YouTube එකේ දාන නිසා මේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් එනවා. ඒක නිසා මේක මම රෙකෝඩ් කරන්නේ නැහැ. ඒවා මේකෙන් බලන්න මේක බලලා පොඩ්ඩක් බලන්න කවුද අපේ රටේ කාලේ ඉඳලා පාලනය කරේ. හරි අපි ඊට පස්සේ බලමු ඒගොල්ලන්ගේ අර ප්‍රතිපත්ති කොහොමද අපේ රටට බලපෑවේ අපේ රටේ ආර්ථිකයට බලපාලා තියෙන්නේ. ඒ දේවල් ටික අපි චුට්ටක් කතා කරමු. ඊට කලින් මේ වීඩියෝ චුට්ටක් බලලමු සමහර දේවල් වල ධර්ම දේවලුත් ඇති. ඒ කාලේ ඉඳලා අපේ රටේ පාලනය කොහොමද උනේ 48 ඉඳලා පාලනය සිද්ධ වෙච්ච විදිය ඒ දේවල් ටික ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න. අපි ඒක බලලා වැඩේ ඉස්සරහට මේ වගේම අත්දවසට මෙන්න මේ යථාභූත ප්‍රකාශන අර්ථභූත ප්‍රකාශන ඊට පස්සේ මෙන්න මේ සාර්වාර්ථික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව කියන කොටස් දෙකක් අත්දවසේ අපි සාකච්ඡා කරනවා. ඉතින් අපි මේ වීඩියෝ එක බලලා ඒක බලනවා කියන්නේ මේ නිකන් වැඩක් නැති දිනා වෙන වීඩියෝ එකක් කියන එකක් නෙමෙයි මේ දාන්නේ. හරි. ඔයාලට මේ විෂයට අදාළ එකක් මම කිව්වා අපිට අර දේශපාලනය කියන දේ අමතක කරන්න බෑ කියලා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට. එහෙනම් අපේ රටේ
දේශපාලනයේ වෙච්ච දේවල් දේශපාලනික හැසිරීම මොනවද උනේ? ඒ දේවල් අනිවාර්යෙන් මේ විෂයට අපේ රටේ අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට ඒක හරි වැදගත්. ඉතින් ඒක නිසා මේක පොඩ්ඩක් බලමු. මම කිව්වා මේක රෙකෝඩ් කරන්න නැහැ. ඒක නිසා ඔයා මේක හරියට මෙතනින් බලන්න. මොකද අපි ඊට පස්සේ ගැන කතා කරනවා. හරි විනාඩියකින් අපි වැඩේට ආයම මේක වඩ පෙන්නුවේ. මම කිව්වා දැන් අපිට මේ විශේෂයෙන් දේශපාලනය කියන දේ නැත්නම් මේ දේශපාලන විද්‍යාව අද විශේෂයෙන් මදේම අපිට අවශ්‍ය නැහැ. නමුත් පාලකයෝ පාලනය කරපු දේවල් ඒ දේවල් මේකට අදාළයි. හරි ඒකයි මම ඔයාලට පොඩ්ඩක් ඉතිහාසය විතර කවුද ලංකාව පාලනය කරේ කියලා පෙන්නේ. මොකද ඒක ගොඩක් අය දන්නේ නැතුව ඇති. හරි ඒක නිසා තමයි මේ දේවල් ටික මම දැම්මේ. ඉතින් ওই දේවල් අපිට වැදගත් වෙනවා. මොකද ඒගොල්ලෝ විශේෂයෙන් දැන් ඉතිහාසය අපේ ගත්තම මම නිවාර සරල උදාහරණයක් කියන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක්නේ අපේ රට පාලනය කරේ. ඒකේ ප්‍රතිඵලය තමයි මේගොල්ලන්ගේ දේශපාලන දර්ශනයත් එක්ක තමයි මේ රටේ ආර්ථික ගොඩ නැගෙන්නේ. මම නිකන් වාට කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ කියන දෙකනේ ඇත්තටම රට පාලනය කරේ පොත් ජන පෙරමුණ කියලා ආවෙත් ඒකින්ම එකක්නේ. ඒතකොට ඒගොල්ලෝ දැන් අපි ගත්තම සාමාන්‍යයෙන් UMP නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ පැත්තට බලය යන කාලෙදී ඒගොල්ලෝ සම්බන්ධ වෙලා ලෝක සම්බන්ධයෙන් රටවල් දැන් සාමාන්‍ය ඇමරිකාව ජපානය ඒ වගේ පැත්තත් එක්ක තමයි ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගොඩ නැගෙන්නේ. මොකද අනිත් පැත්ත ගත්තම චීනේ ඒ වගේ රටවල් එක්කනේ ආර්ථික ප්‍රතිපත්ති ගොඩ නැගෙන්නේ. ඒ දේවල් අනිවාර්යෙන්ම අපේ රටේ ආර්ථිකයට බලපානවා. හරි. මොකද ඒගොල්ලෝ අනුගමනය කරන දේවල් විශේෂයෙන් සාමාන්‍ය ඉස්සර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වෙනකොට සාමාන්‍ය පෞද්ගලීකරණය කියන දේ තමයි ඒගොල්ලෝ අනුගමනය කරන්නේ. නමුත් අනිත් පැත්ත ගත්තම නිදහස් පක්ෂය ඒගොල්ලෝ ගත්තම ඒගොල්ලෝ අනුගමනය කරේ පොඩ්ඩක් ජනසතු කරන හැම වෙලෙම කියන්නේ රාජ්‍යංශයේ ව්‍යාපාර වලට මුල් තැන දෙන තත්ත්වයක් තමයි ඒගොල්ලෝ අරන් ඉන්නේ. ඒ වගේ ඉතින් විවිධ ප්‍රතිපත්ති අනිවාර්යෙන් රටේ ආර්ථික බලපාන. මොකද රටේ ආර්ථිකය මෙහෙවන්නේ දේශපාලනයත් එක්ක නිසා ඉතින් දේශපාලනික දේවල් අනිවාර්යෙන් රටේ ආර්ථිකයට බලපෑමක් කරනවා. මේව ගැන අපි තව ඉස්සරහට කතා කරනවා. මම මේ වීඩියෝ එකකට පෙන්නුවේ ඒක ගැන කතා කරනවා. හරි. ඉතින් මොකද මේවා අපි අමතර දේවල් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද සිලබස් එකේ තියෙන දේවල් අපි කටපාඩම් කරා කියලා විතරක් අපිට මේ විෂය පුළුවන් වෙන්නේ නැහැ. හැම්බලෙන් ප්‍රායෝගිකව මේක වෙන දේවල් ගැන සමාජ වෙන දේවල් ගැන ඒක මම කිව්වා අපේ රටේ වෙච්ච දේවල් වෙන දේවල් ගැන ඒව ගැන අපි අධ්‍යයනයක් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි ඔයාලට සාර්ථකව මේ විෂයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මම ඔයාලට පොඩි අලුත් මාතෘකාවකට යන්න හදන්නේ මේක හැබැයි. ඔයාලට ඩියුට් එකේ තියෙන මාතෘකාව මම ඔයාලට ප්‍රකාශන ගැන කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ අපි ආර්ථික විද්‍යාව අපි කතා කරන ප්‍රකාශන ಜಾති දෙකක් ගැන ඔයාලට උගන්වන්න යනවා. කලින් දකින්නද මෙන්න මේ මාතෘකාවක් තියෙනවා. හරි ඊට පස්සේ අපි තව වීඩියෝ එකක් බලනවා. ඉස්සරහට මම මේක ගැන කියන්න මම අර කිව්වා අර සිම්බාබ්වේ කියන රට මොකද උනේ කියලා සල්ලි අචුගාලා දැන් අපි සල්ලි අචුගානේ ඒතර අපිට සමහරට එම්බේ ඉදන්නේ කියලා පොඩි එකක් අපි බලනවා. ඊට පස්සේ ඊට කලින් පොඩ්ඩක් මෙන්න මේ යථාරූප ප්‍රකාශන සහ අමතාරූප ප්‍රකාශන අපි ඉගෙනගෙන ඉන්න ඕනේ. බලන්න අපේ ඊළඟ මාතෘකාව යථාරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන. ඉතින් මේක ගැන අද අපි කතා කරනවා මොනවද මේ යථාරූප ප්‍රකාශන කියන්නේ මොනවද මේ අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ කියලා. ඒක ලේසි අපි හරියට ඉගෙන ගමු. හරි. දැන් මම මෙහෙම උදාහරණ ටිකක් දෙන්නම්. හරි මොකද බලන්න ඉන්නේ. ඒතකොට මේක හරි ලේසි. හරි. මම උදාහරණ හතරක් දෙන්න. හරි බලන්න මම දෙන උදාහරණ හතර. මම දෙන පළවෙනි උදාහරණය 2020 වර්ෂයේ 2020 අවුරුද්ද කොරෝනාත් එක්ක තිබ්බ අවුරුද්ද 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වෙනටේ
ශ්‍රී ලංකාවේ මම ඉගෙන වලට චුට්ටක් බලන්න 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මම වට කියනවා ආර්ථික වර්ධනය ආර්ථික වර්ධනයේ ඍණ 3.6 හරි. ඇත්තටම දී අවුරුද්දේ අවපාතයක් තිබ්බේ. හරි අපේ රටේ ආර්ථික අවපාතය මොකද කොරෝනාත් එක්ක සීල දේවල් කඩා වැටීමත් එක්ක ඉතින් පරණ දේවල් වල ප්‍රතිඵලයි ඔක්කොම එකතු වෙලා 2020 වර්ෂයේ මම කියනවා ඔයාලට අපේ ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ 3.6 දී වර්ධනයක් නෙමෙයි අතර ආපාතයක් තියෙනවා. හරි. සෝ දෙවෙනි කියනවා X භාණ්ඩයේ මිල වැඩි වෙන විට X භාණ්ඩයේ මිල වැඩි වෙන විට එහි ඉල්ලුම් ප්‍රමාණය නැත්නම් ඉල්ලුම් අඩු වෙයි. ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ එහි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙයි. දැන් හොඳට බලන්න මේ කියන කතන්දර ටික දුක්ඛ වලට දාගන්න මොකද මේකෙන් වටකම යථාරූපී අබ්බතාරූපී උගන්වන්නේ. හරි. දැන් මම කරුණු දෙකක් කිව්වා. එකක් මම කිව්වා 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ 3.6 කියලා. මම දෙවෙනි එක ගත්තා X භාණ්ඩයේ මිල වැඩි වෙනට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙයි. और तुमने करना है मेरा पार्ट है तुमने और you know राजीव सिंह इंद्र हिगे नैतिकल यूटिलिटी राजेश इंद्रहिंगे ethical විතුයි තුන්වෙනි එක මම හරි සමන් කියන හතරවෙනි උදාහරණේ හරි මම කියන හතරවෙනි උදාහරණේ මේ උදාහරණ හතරත් එක්ක මේ පාඩම වල ගන්න මේකේ හරි හතරවෙනි උදාහරණේ මොනවද කියනවා රජීව් සිං දැන් මාල් ගන්න වෙඩි රජීව් සිං සහල් සඳහා මිල පාලනය මේ පාලන මිලක් කියන්නේ 150 හරි වගේ මිල පාලනය ඇති කරලා අපේ රටේ වෙන්නේ ඉතින් රජයේ නෙමෙයි ඇති කරන්නේ බිස්නස් කාර්යය තමයි ඒක ටීම් එකට දෙන්නේ හොඳනේ හරි බලන්න මම මේ දීපු උදාහරණ හතර හරි හොඳට අහන් ඉන්න මේකින් ඔයාලට මම මෙන්න මේ පාඩම ගන්නන්න යන්නේ මෙතන අපි කතා කරන යථාරූප ප්‍රකාශන සහ මතාරූපී ප්‍රකාශන කියන පාඩම අර උදාහරණ හතරත් එක්ක උගන්වන්න යන්නේ ඒක නිසා වැඩේ හොඳටම අහගෙන ඉන්න මොකද හොඳ කොටසක අපි ඉන්නේ හරි හොඳ කොටසක අපි ඉන්නේ ඒක නිසා මේක පොඩ්ඩක් හොඳට අපි අහමු හරි බලන්න මෙතන කියනවා පළවෙනි එක 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය එන 3.6යි හරි දැන් මේක අපි හිතමු ඔයා දන්නේ කියලා මම කිය පළවෙනි ප්‍රකාශය හොඳට අහගෙන මේ කියන කතන්දර ටික මම ඔයාලට කියනවා 2020 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ 3.6යි. 2020 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ 3.6යි. හරි. දැන් මේක ඔයා දන්නේ නැහැ. නැත්නම් කතාව ගොඩක් අය දන්නේ නැත්තේ සමහරට. නමුත් මේක ඔයා දන්නේ. ඉතින් මේක ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මේක සර්ච් කරලා බලන්න. පන්ති වුණාට පස්සේ ඇත්තද මේ කියලා තියෙන්නේ. හරි 2020 දී ඍණ 3.6ක්ද අපි තිබිලා දිනවට 2020 අර growth rate එක කියලා සර්ච් කරාම ඔයාට එනවා මේකේ අපේ රටේ ආර්ථික වර්ධනය තිබ්බ ගාන. හරි. ඒත් මම මේ කියලා දින පළවෙනි ප්‍රකාශය ගත්තම එහෙනම් 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ 3.6 කියන එක මම දීලා තියෙනවා. ඒ වගේම මම සාක්ෂියකුත් ඔයාලට දීලා තියෙනවා. හරි. බලමු සාක්ෂියක් දීලා නැද්ද කියලා. මොකක්ද තියෙන සාක්ෂිය? අවුරුද්ද දීලා තියෙනවා. රේට් එක කීයද කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් ඔයාට පුළුවන් මේ තොරතුරුත් එක්ක හොයලා බලන්න. මම මේ කියලා දෙන්නේ ඇත්තද? හරි. ඔයාට පුළුවන් මේ තොරතුරුත් එක්ක හොයලා බලන්න. මම මේ කියලා දෙන්නේ ඇත්ත කතාවක්ද කියලා. හරි 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ 3.6යි කියලා තියෙනකොට ඔයාලට බලන්න පුළුවන් මම මේ කියලා තියෙන ඇත්ත කතාවක්ද මොකද්ද මම තොරතුරු වල ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි 2020 අවුරුද්ද දීලා තියෙනවා. රේට් එක දීලා තියෙනවා. ඊට ඔයාලට පස්සේ හොයලා බලන්න පුළුවන් මම මේ කියලා තියෙන ඇත්තද කියලා. හරි ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශය බලන්න. X භාණ්ඩයේ මිල වැඩි වෙන විට ඒ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙයි. දැන් බලන්න ගෙදරට ගෙන එළවලු ටික. හරි ගෙදරට ඉස්සර මාළු ගෙනාවන් දැන් ගේන මාළු ටික. හරි මිල වැඩි වෙද්දී අපි ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා නැද්ද? හරි ඉස්සර
කිලෝ එකක් ගෙනන්න 500 ගේ 500 ගෙනන්න 250 100යි නැත්තම් ගේ ඒ වගේ වෙලාවක් තියෙන අනිවාර්යයෙන් හරි ඉතින් ඒ වගේ මේ භාණ්ඩේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන එක සාමාන්‍යයෙන් වෙන දෙයක්. හැබැයි එහෙම නොවන අවස්ථා තියෙන්න පුළුවන්. හරි. දැන් අපි කෙනෙක් හොඳට සල්ලි තියෙනවනම් මාළු ගාන වැඩි වුණා කියලා එයා කන ප්‍රමාණය අඩු කරලා නැහැ. ඒක පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වෙනවා. හරි. ඉතින් මම මේ කියපු දෙවෙනි උදාහරණය නම් බලන්න සාමාන්‍ය වෙන දෙයක්. X භාණ්ඩේ මිල වැඩි වෙන විට ඒ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මම කිව්වා මේක මාළු කිරිදන්න. මාළු වල මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මාළු විකිණීම අඩු වෙලා ඒලවල උනත් එහෙම. හරි. ඒතරම් මේ දෙවෙනි අර කියලා දෙන කතාව ගත්තම ඒක නම් මේ ලෝකේ සාමාන්‍යයෙන් වෙන දෙයක්. හරි මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ මොකක්ද නම් මේ ලෝකෙ තුල සාමාන්‍යයෙන් වෙන සිදුවීම. හරි ලෝකෙ තුල මොකද සාමාන්‍යයෙන් වෙන සිද්ධියක්. ඒතර මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ නම් ලෝකේ සාමාන්‍යයෙන් වෙන දෙයක්. හරි එහෙනම් ඒකත් ඔයාලට පැහැදිලි. ඒතර මේකේ මම කිව්වා X භාණ්ඩේ මිල වැඩි වෙන විට එහි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හරි ඒතර පළවෙනි එක මම කිව්වා 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.6. ඒතර ඒක ඇවිල්ලා අර වෙලා තියෙන දෙයක් මම සාක්ෂියක් දීලා තියෙන නිසා ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තද කියලා. හරි. දෙවෙනි එක ගත්තම සැබෑ ලෝකේ ඇත්තට වෙන දෙයක්. හරි. දෙවෙනි එක ගත්තම සැබෑ ලෝකේ ඇත්තට වෙන දෙයක්. හරි. අපි ඔන්න ඔය වගේ ප්‍රකාශන මම මේ රෝස පාටින් නැත්නම් රතු පාටින් පෙන්නලා තියෙන උදාහරණ දෙක ගත්තම ඔන්න ඔය වගේ ප්‍රකාශන වලට අපි කියනවා යථානුරූපී ප්‍රකාශන කියලා. හරි. එහෙනම් මේ යථානුරූපී ප්‍රකාශන කියන්නේ මොන වගේද? එක්කෝ ඒ ප්‍රකාශ කරන කෙනාට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ සාක්ෂියක් එක්ක ඒක ඔප්පු කරන්න. හරි. දීලා තියෙන තොරතුරු මම කරලා දිනා වගේ ඔයාලට පුළුවන් වෙන්න ඕනේ සාක්ෂියක් දීලා ඒක ඔප්පු කරන්න. හරි. එහෙම නැත්නම් මේ දෙවෙනි කතාව වගේ සැබෑ ලෝකයේ ඇත්තට සිදුවෙන සිදුවීමක් වෙන්නත් ඕන. හරි. එක්ක මේක අපිට පුළුවන් වෙන්න ඕනේ සාක්ෂියක් එක්ක ඔප්පු කරන්න මේ වගේ. නැත්නම් මේක සැබෑ ලෝකයේ ඇත්තට සිද්ධ වෙන සිදුවීමක් වෙන්න ඕන. හරි. ඒ කියන්නේ මම කියේ භාණ්ඩයක මිල වැඩි වෙනකොට සාමාන්‍ය ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන එක ඇත්තට වෙන දෙයක්. හරි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඊට වෙනස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ ප්‍රකාශ මේ මම මේ කියලා දෙන ප්‍රකාශ දෙක 100%ක් නිවැරදි වෙන්න ඕනේ කියලා කතාවක් නෑ. ඒ කියන්නේ කවුරු කෙනෙක් ඔළුවට දාගන්න එපා එහෙනම්. යථානුරූපී ප්‍රකාශ කියන්නේ මේ හරි ප්‍රකාශ කියන්නේ. එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. දැන් මේක මේ X භාණ්ඩේ මිල වැඩි වෙන විට කෙනෙක් ඉන්න පුළුවන් ගාන වැඩි වුණා වැඩිපුර ගන්න නැහැ. එහෙම ඉන්න පුළුවන්. හරි. අන්තිම මේ ආර්ථික වර්ධන වේගී අපි මේක 3.6 කියලා පිළි අරගෙන හිටියට තව ටික දවසකින් මේක රජය විසින් ඔප්පු කරොත් මේක අලුත් රජයක් ඇවිල්ලා හරි ඔප්පු කරොත් මේ 3.6ක් කියලා පෙළලා දෙන පුරු ගණනක් උග 8ක විතර අවපාතයක් තිබිලා තියෙනවා ඍණ 8ක් විතර හරි කියලා එදාට අපිට ඔප්පු කරලා පෙන්නුවොත් මේ කියලා තියෙන බොරුවක් කියලා අපිට බොරුවක් කියලා ඔප්පු කරාට පස්සේ අපි ආයේ බොරුව ඇත්ත කියලා හිතන්නේ ඉන්නේ එනේ එදාට මේක ප්‍රතික්ෂේප කරනවා එහෙම වුණොත් වේද නැද්ද කියලා අපි දන්නේ නැහැ හැබැයි වුණොත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හරි ඒ කියන්නේ මේ යථානුරූපී ප්‍රකාශන කියන්නේ 100%ක් නිවැරදි වෙන්න ඕනේ කියලා කතාවක් නෑ. හරි? මම මෙන්න මෙතනට ගියොත් ආයි මාතෘකාව පැත්තට මේ දින අපේ මාතෘකාව බලන්න යථානුරූපී ප්‍රකාශන නිර්වචනේ පවතින්නේ කුමක්ද පිළිවෙත ප්‍රකාශමින් අදහස් වේ. පවතින තත්ත්වය ගැන කියන්නේ. හරි පවතින තත්ත්වය ගැන කියන්නේ යථානුරූපී ප්‍රකාශයක් කියන්නේ හැමදේම පවතින්නේ කුමක්ද පිළිවෙත ප්‍රකාශ. හරි එහෙමයි කියලා මේව 100%ක් නිවැරදි වෙන්න ඕනේ කියලා කතාවක් කොහෙවත් නෑ. හරි? ඒතර මම මේ දීලා තියෙන උදාහරණ දෙක ගත්තම එකක් යථානුරූප ප්‍රකාශන වල ස්වරූපය එක ස්වරූපයක් සාක්ෂියක ඔප්පු කරන්න පුළුවන් එක. හරි? අනිත් ස්වරූපේ සැබෑ ලෝකයේ ඇත්තට වෙන දෙයක්. හරි හැබැයි එහෙමයි කියලා මේව 100%ක් නිවැරදි වෙන්න ඕනේ කියලා කතාවක් කොහෙවත් නෑ. හරි හැබැයි අභිමතානුරූපී ප්‍රකාශන අනිත් එක හරි ලේසි. හරි දැන් මේවා විභාගෙට මේවා ප්‍රශ්න අහන දැන් විශේෂයෙන් MCQ ප්‍රශ්න වල ඉරිගහන ප්‍රශ්න වලින් මේවා අහන ගොඩක් වෙලා. හරි දැන් මේ අභිමතානුරූපී කියන්නේ පැවති යුත්තේ කුමක්ද පිළිබඳ ප්‍රකාශ. හරි මෙම් ප්‍රකාශකයාගේ පෞද්ගලිකත්වයේ මත රඳා පවතී. ප්‍රායෝගිකව සත්‍ය වීමට හෝ නොවීමට පුළුවන්. හරි ඒ කියන්නේ පෞද්ගලිකත්වයේ මත කියන්නේ දැන් ඔයා ආසදී මොන හරි ප්‍රකාශ කරලා හරි ඔයාගේ ගෙදර ඉඳලා කොහේ හරි දැනකට ගුවන් පාලමක් දාලා දෙනවා නම් හොඳයි. හරි නැත්නම් ඔයාගේ පාර කැඩලා නම් පාර හදලා දෙනවා නම් හොඳයි. ඒ වගේ ඔයා කරන ප්‍රකාශකේ ඒ වගේ අපේ අර කැමැත්ත හරි අපේ අවශ්‍යතාව ඒ දේවල් එක්ක අපි කරන ප්‍රකාශ වලට අපි කියනවා අභිමතානුරූපී ප්‍රකාශ. හරි? ඒතර පුද්ගලයෙක්ගේ අභිමතය තමයි එතනදී කතා කරන්නේ. අපි ඒවට කියන මොනවද එන අභිමතානුරූපී ප්‍රකාශන. ඒතර අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ මොනවද මේ පැවති යුත්තේ කුමක්ද? මම මේ දීලා දෙන උදාහරණ දෙක බලන්න. මම කියනවා රජයේ විසින් ඉන්ධන හිඟේ නැති කළ යුතුයි මම කියන්නේ. හරි? ඒතර ඒක මගේ අභිමතය. හරි ඊට පස්සේ මම කියනවා රජයේ විසින් සහල් සඳහා මිල පාලනයක් ඇති කළ යුතුයි. රජයේ මැදිහත් වෙලා හාල් වලට මිල පාලනයක් ගේන්න. හරි එහෙනම් මේ මම
කියන කතන්දර. ඉතින් මේවට අපි කියන මොනවද කියනවා? අභිමතානුරූපී ප්‍රකාශන. හරි. එහෙනම් යථානුරූපී ප්‍රකාශන කියන්නේ මේ උඩ දීලා තියෙන වගේ සාක්ෂියකින් ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙම නැත්නම් මේ දෙවෙනි එක වගේ සැබෑ ලෝකයේ ඇත්තට සිදුවන සිදුවීමක් වෙන්න ඕනේ. එහෙමනම් ඒව යථානුරූපී ප්‍රකාශන. හරි. හැබැයි මේ දීලා තියෙන වගේ අර පුද්ගලයෙක් තමන්ගේ අභිමතේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනවා නම් ඒවට අපි කියනවා අභිමතානුරූපී ප්‍රකාශන. මේ උඩ කතා කරපු දෙක යථානුරූපී න යට කතා කරපු දෙක අභිමතානුරූපී. ඒතර යථානුරූපී කියන්නේ නම් සාක්ෂියක් මත හරි එහෙම නැත්නම් අපි කියනවා සිද්ධ වෙලා තියෙන සිදුවීමක් මත කලින් වෙච්ච දෙයක් හරි නැත්නම් දැන් මේ මොහොතේ වෙන දෙයක් හරි සල්ලි අතු ගන්නක උද්දමනයක් ඇති වෙයි. අන්න යථානුරූපී ප්‍රකාශනය. හරි. ඒ වගේ. හරි. ඒතර මේ දෙවෙනි එක 3යි 4යි ගත්තොත් ඒ වෙයිම නෙමෙයි. හරි කෙනෙක් කියන දේ. හරි ඉතින් අභිමතානුරූපී කියන්නේ අපේ අභිමතේ. හරි වැඩි හරි ලේසි. අපි චුට්ටක් මේකට අද නෝට් එකකට යනවා. හරි. පොතේ මාතෘකාව දාගෙන මම කිය තීරි කියලා මතක් ගන්න මොකද මේ ඇවිල්ලා අපේ සිලබස් එකේ තියෙන පළවෙනිම තීරි එක. හරි. පළවෙනිම තීරි එකක් මෙතනින් උඩ කතා කරේ හැඳින්වීම. හරි මෙච්චරලා අපි කතා කරේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? ඒ හැඳින්වීමනේ. අපි පොතට ගිහිල්ලා මේවා ටිකට් එකේ තියෙනවා පිළ කරගන්නවා. දැනට මාතෘකාව දාගන්න යථානුරූප ප්‍රකාශන සහ අභිමතානුරූප ප්‍රකාශන ඉක්මනින්. යථානුරූප ප්‍රකාශන සහ අභිමතානුරූප ප්‍රකාශන කියලා දාන්න මාතෘකාව. පොතේ දාගන්න තීරි පොතේ. හරි මාතෘකාව දාගන්න යථානුරූප ප්‍රකාශන සහ අභිමතානුරූප ප්‍රකාශන කියන. හරි දාලා අනුමාතෘකාවක් ගන්න මේ වගේ යථානුරූප ප්‍රකාශන. යථානුරූප ප්‍රකාශක අනුමාතෘකාවක් ගන්න මේකෙන් පස්සේ අපි ආයෙ අර සිම්බබ් එකට පොඩ්ඩක් කතා කරනවා. ඊට පස්සේ අපි සාරවාර්ථික විද්‍යාව සූක්ෂමාර්ථික විද්‍යාවට එනවා. හරි ඒ වගේ තමයි යන්නේ වැඩේ. හරි ටික ටිකටම තීරීකම නෙමෙයි කතා කරන්නේ. හරි ප්‍රායෝගික දේවලුත් අපි ඉගෙන ගන්නවා මොකද ඒව වැදගත්. හරි මේක මේ තීරීකම පාඩම් කරා කියලා ඉක්කොන් පුළුවන් වෙන්නේ අපි තීරීක ඉගෙන ගන්න ඕනේ. හැබැයි ප්‍රායෝගික ලෝක වෙන දේවල් ගැන අපි ඉගෙන ආර්ථික විද්‍යාව අනුකූලව අපේ ඔළුව හිතන්න පුරුදු වෙන්න ඕනේ. හරි ඒක තමයි මේ පන්ති ඇතුලේ කරන්නේ. එහෙම නැත්නම් මේක මේ තීරීක කටපාඩම් කරා කියලා වට ඔක්කොම පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් බලන්න මේකේ යථාර්ථ ප්‍රකාශන අපි ලියමු මෙහෙම. පවතින්නේ කුමක්ද යන්න පිළිද ප්‍රකාශ මින් අදහස යට යොමු කියන්න එපා. පවතින්නේ කුමක්ද යන්න පිළිවෙත ප්‍රකාශ මින් අදහස් වේ. පවතින්නේ කුමක්ද යන්න පිළිවෙත ප්‍රකාශ මින් අදහස් සයිට් එකේ තියෙනවා. යට ඒවා කියන්නේ නේද උදාහරණ මම බෝඩ් එකේ ටික දෙන්නේ ඒකයි. පවතින්නේ කුමක්ද යන්න පිළිවෙත ප්‍රකාශ මින් අදහස් වේ. හරි ඒක නම් ලියමු. හරි පවතින්නේ කුමක්ද යන්න පිළිවෙත ප්‍රකාශ මින් අදහස් වේ. ඉතින් මේ සයිට් එකේ තියෙන ආයි කියන්නේ කියලා පවතින්නේ කුමක්ද යන්න පිළිවෙත ප්‍රකාශ මින් අදහස් මම කිය යථාර්ථ ප්‍රකාශන කියලා අනුමාතෘකාවක් ගන්න. ඒ අනුමාතෘකාව අරගෙන ඒක අපි හඳුන්වමු පවතින්නේ කුමක්ද යන්න පිළිවෙත ප්‍රකාශ මින් අදහස් වේ. පවතින්නේ කුමක්ද කියලා අපි කියන ප්‍රකාශ යථාර්ථූපී කියන්නේ. ඒකටම ලියන්න. මේවා සැබෑලෝ පවතින තොරතුරු ආශ්‍රයෙන් යථාර්ථ ප්‍රකාශන ලියන්නේ එතනටම මේවා සැබෑලෝ පවතින තොරතුරු ආශ්‍රයෙන් හරි ආයි කියන්නම් මේවා මේ යථාර්ථ ප්‍රකාශන ඒකටම ලියන්නේ මේ වචන ලිව්වා ඊට පස්සේ එතනම ලියන්නේ මේවා සැබෑලෝ පවතින තොරතුරු ආශ්‍රයෙන් සනාථ කරගත හැකි වේ යුතුය.
සැබෑ ලෝක පවතින තොරතුරු ආශ්‍රයෙන් සනාථ කරගත හැකි විය යුතුය. සනාථ කරගත හැකි විය යුතුය. සැබෑ ලෝක පවතින තොරතුරු ආශ්‍රයෙන් සනාථ කරගත හැකි විය යුතුය. එසේ නොමැති වූහොත් 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 ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව පවතින සනාථ කරගන්න බැරි වුණොත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හරි එසේ නොමැති වූහොත් ඒකෙන් සනාථ කරගන්න බැරි වුණොත් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තියෙනවා. හරි කියන්නේ අපිට සනාථ කරගන්න බැරි නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. සැබෑ ලෝක පවතින තොරතුරු ආශ්‍රයෙන් සනාථ කරගත හැකි විය යුතුය. එසේ නොමැති වූහොත් ඒකෙන් සනාථ කරගන්න බැරි වුණොත් ප්‍රතික්ෂේප කළ හැකි නැත. එසේ නොමැති වූහොත් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව පවතී. හරි අපි මේ බෝඩ් එකේ කතා කරපු උදාහරණ දෙක පළවෙනි උදාහරණ දෙක යථාර්ථ ප්‍රකාශන වලට 2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.6 කියන එකයි X භාණ්ඩයේ මිල වැඩිවීමට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන කියන එකේ උදාහරණ වලට පළවෙනි උදාහරණ දෙක විතරක් ලියන්නේ. හරි ඒ තමයි අපි යථාරූපී වලට කතා කරපු උදාහරණ. හරි ඒ යථාරූප ප්‍රකාශය කියන්නේ මොකක්ද නම් මේ පවතින්නේ කොහොමද නැත්නම් පවතින තත්ත්ව ගැන කතා කරන්නේ. පවතින තත්ත්ව ගැන කතා කරන්නේ ඉතින් එහෙම උදාහරණ දෙකක් තමයි මේ කිව්වේ. එකක් සාක්ෂියක් එක්ක දීලා තියෙනවා. ඉතින් මුල් විද්‍යාව ගන්න හැම වෙලේම යථාරූප ප්‍රකාශයක් වෙන්න පුළුවන් සාක්ෂියක් දීලා තියෙනවා. හරි ඒ නැත්නම් මේ සැබෑ ලෝකෙ මේ වගේ ඇත්තට වෙන දෙයක් නෑ. ඒව යථාරූප ප්‍රකාශය. හැබැයි අභිමතාරූපී කියන්නේ එහෙම නෙමෙයි. පුද්ගලයෙක් තමන්ගේ අභිමතය හරි මෙහෙම වෙන්න ඕනේ මේක මෙහෙම වුණා නම් හොඳයි. හරි ඒ වගේ තමන්ගේ අදහස අභිමතය ප්‍රකාශ කරනවා නම් අපි ඒවට කියන අභිමතාරූප ප්‍රකාශන ඊළඟ මාතෘකාව දාගන්න. අභිමතාරූප ප්‍රකාශන කියලා. හරි දෙවෙනි මාතෘකාව අපි යථාරූපී ඉස්සලා කතා කරේ. දෙවෙනි මාතෘකාව අපි දාමු අභිමතාරූප ප්‍රකාශන කියලා ලියමු කියන්නේ. පැවති යුත්තේ කුමක්ද යන්න පිළිබඳ පැවති යුත්තේ කුමක්ද යන්න පිළිබඳ පැවති යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රකාශ මින් අදහස් වේ. ස්ලයිඩ් එකේ තියෙනවා. හරි අභිමතාරූප ප්‍රකාශ කියන මාතෘකාව දාලා පිළියෙමු. පැවති යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රකාශ මින් අදහස් වේ. පැවති යුත්තේ කුමක්ද කියලා අපි කතා කරන ඒවා අපි කියනවා අභිමතාරූප ප්‍රකාශන. හරි මාතෘකාව දාන්න අභිමතාරූප ප්‍රකාශන කියලා දාලා පිළියන්න ඕනේ. පැවති යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රකාශ මින් අදහස් වේ. දැන් මේවා පාඩම් කරන මොකද පේපර් ක්ලාස් එකේ ප්‍රශ්න කරන්නේ මේ වේ. හරිද මම කියවා දැන් ලබන සතියෙන් පස්සේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. මොකද හේතුව අපි පන්ති 3ක් කරපුවම පේපර් ක්ලාස් එක දානවා. ඒතර ඒකෙදී අපි කරන්නේ මේ වෙන ප්‍රශ්න. පැවති යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රකාශ මින් අදහස් වේ.
මෙම ප්‍රකාශකයාගේ පෞද්ගලිකත්වයේ මත රඳා පවතී. ස්ලයිඩ් එකේ තියෙනවා ඒ ටික. මෙම ප්‍රකාශකයාගේ පෞද්ගලිකත්වයේ මත රඳා පවතී. මෙම ප්‍රකාශකයාගේ පෞද්ගලිකත්වයේ මත රඳා පවතී. ස්ලයිඩ් එකේ තියෙනවා. ඊළඟ සේකරම ගන්නකොට ඒවා ප්‍රායෝගිකව සත්‍ය වීමට හෝ නොවීමට පුළුවන්. ප්‍රායෝගිකව සත්‍ය වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒවා ප්‍රායෝගිකව සත්‍ය වීමට හෝ නොවීමට පුළුවන්. ප්‍රායෝගික සත්‍ය වීමට හෝ නොවීමට පුළුවන්. හරි මම හිතනවා ඒක ලියුවා කියලා අපමණ රූප ප්‍රකාශන නිර්වචන අපි ඉවරයි. මම මෙතන ඉංග්‍රීසි කිව්වට මේක සයිට් එකට පෙන්නන හොඳට. ඒක පැවතිය යුත්තේ කුමක්ද පිළිබඳ ප්‍රකාශකින් අදහස් වේ. මෙම් ප්‍රකාශකයාගේ පෞද්ගලිකත්වයේ මත රඳා පවතී. එම් ප්‍රකාශ ප්‍රායෝගිකව සත්‍ය වීමට හෝ නොවීමට පුළුවන්. කියන අපමණ රූප ප්‍රකාශන කියන ඒවා ප්‍රායෝගිකව හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. හරි ඒ කියන්නේ අපමණ රූපී කියන ඒවා ඒතර පුද්ගලයාගේ අභිමතයේ මත ඒවා අපි කතා කරන්නේ. ඒතර ඒවා සමහරට හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. හරි ඒක නිසා මම කිව්වා මේ තියරි පාඩම් කරන්න. මොකද මේවා තමයි පේපර් ක්ලාස් එකේ ප්‍රශ්න වලින් කතා කරන්නේ. හරිද? මේ අපමණ ප්‍රකාශන කියන ඒවා ප්‍රායෝගිකව සත්‍ය වෙන්න පුළුවන්. එනම් වරදින්න පුළුවන්. හරි? ඒක වැරදුනොත් එම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මම මේ දීපු උදාහරණ දෙක. අපමණ රූපී ලියන උදාහරණ වල රජයේ විසින් ඉන්ධන හිඟේ නැති කළ යුතුයි. අපමණ රූප ප්‍රකාශය. ඒක කරන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක සත්‍ය වෙනවා. නැත්නම් ඉන්නේ. හරි හැබැයි ඒක පුද්ගලිකව අභිමතය. හරි දෙවෙනි උදාහරණය මම කියනවා රජය විසින් සහල් සඳහා මිල පාලනයක් ඇති කළ යුතුයි. දෙවෙනි උදාහරණය. හරි ඉතින් උදාහරණ දෙක දාගන්න එකක් රජය විසින් ඉන්ධනයේ නැති කළ යුතුයි කියන උදාහරණය. අනිත් එක කියලා දෙන රජය විසින් සහල් සඳහා පාලන මිලක් ඇති කරන්න ඕනේ කියන එක. හරි. ඉතින් මම හිතනවා මේ යථාර්ථරූපී අර්මතාරූපී ගැන ඔයාලට අවබෝධයක් එන්නේ නැති. සාමාන්‍යයෙන් ඉන්න යථාර්ථ ප්‍රකාශයක් කියන්නේ මොකද්ද? එක්කෝ ඒක අපිට සාක්ෂියක් එක්ක ඔප්පු කරන්න පුළුවන් වෙනවා. හරි. එහෙම නැත්නම් ඒ කරන ප්‍රකාශය අපිට මේ සැබෑ ලෝකේ ඇත්තට වෙන දෙයක් වෙන්නවා. හරි. එහෙම නැත්නම් දැන් අපි ගත්තොත් එහෙම මේ අබ්මතා රූප ප්‍රකාශන කියන අපි ඊළඟ කතා කරපු අබ්මතා රූප ප්‍රකාශන ගත්තම ඒවා කෙලින්ම ඉතින් අර පුද්ගලයාගේ පෞද්ගලිකත්වයේ මත යන්නේ. ඉතින් මේ ගොඩක් කරලා මේ යුතුය හරි සාධාරණ වෙන්න ඕනේ අසාධාරණ වෙන්න ඕනේ. ඒ වගේ අර පුද්ගලයාගේ අභිමතයක්. හරි. ඒ වාට සිංහල ප්‍රශ්නයක් මෙතන ඇත්තටම හරි. මේක මේ කියන කතාව ඒ පුද්ගලයාගේ අභිමතය යාගේ අදහස ප්‍රකාශ කරන එක නම් ඒව අභිමතා රූප ප්‍රකාශන. හරි. හැබැයි එහෙම නැතුව මේ වගේ
ලෝක රටේ වෙච්ච දෙයක් හරි ලෝකෙ වෙච්ච දෙයක් හරි නැත්නම් මේ මොහොතේ වෙන දෙයක් හරි එහෙම කතා කරනවා නම් ඒවට කියනවා යථාභූත ප්‍රකාශ. හරි ඉතින් මම හිතන්නේ ඒකට පැහැදිලි කියලා දැන් මම කිව්වා ඔයාට අද අපි ඊළඟට යනවා කියලා. අර මේ දවස්වල උද්දමනය ගැන කතා කරන නිසා අපි වගේ සල්ලියච්චු ගහලා පොඩ්ඩක් විනාශ වෙච්ච රටක් තියෙනවා අපිට වඩා විනාශ වෙච්ච රටක් සිම්බාබ්වේ කියන රටක් බලමු ඒගොල්ලන්ට මොකද වුනේ කියලා මේව වැදගත්. හරි. ඒක පොඩ්ඩක් බලලා අපි අපේ රට එහෙම වෙන එකක් නෑ කියන එක ගැන පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ අපි යනවා අපේ අලුත් මාතෘකාවට. සාර්වත්‍රික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව අදවසේ මම මේ මාතෘකාව ගැන කතා කරන්නේ. ඒකට අපි යන්න කලින් වීඩියෝ එක බලලෙමු. වීඩියෝ එක බලලා අපි ඒක ගැන චුට්ටක් කතා කරලා ඊට පස්සේ මේ මාතෘකාවට යන්න. ඉතින් මම කිව්වාට ඉකෝනොමි ඉගෙන ගන්නවා කියන්නේ මේ තීරීක පාඩම් කරන එක විතරක් නෙමෙයි. අමතර ගොඩක් දේවල් තියෙනවා අපිට දැනගත යුතු. ඒ දේවල් ටිකක් අපි හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ පෙන්නලා එක එක අලුත් දේවල් ඔයාලට උඩට දාන්නේ. ඒතොර ඒක හැමදාම වෙන දෙයක්. හරි ටිකටම වෙන දෙයක්. මොකද ඒක එක්ක ඔයාලට ලෝකෙ ගැන රට ගැන ආර්ථිකයේ හැසිරෙන විදිය ගැන ඒක පොඩි අවබෝධයක් දෙන්න පුළුවන්. මම කලින් අර ලංකාවේ දේශපාලනය ගැන පෙන්නන එකයි 48 ඉඳලා දැන් මම අර මේ දවස්වල උද්දමනය ගැන කතා කරන නිසා අපි සිම්බාබ්වේ කියන රට මොකද උනේ කියලා චුට්ටක් බලමු. හරි ඒ වීඩියෝ එකේ අපි දැක්ක මේ සල්ලි අච්චු ගහපු එක කියන කිව්වා. ඒ එහෙම ප්‍රශ්නයක් ආවට පස්සේ ඒගොල්ලෝ කරලා තියෙන්නේ නිෂ්පාදනය අඩු වෙනවා. දැන් අපේ තුනේ ඒකනේ. දැන් අපේ නිෂ්පාදනය අඩු වෙනකොට මිනිස් අපේ ආදායම අඩු වෙලා තියෙන රටේ. ඒතර ඒකේ ප්‍රතිඵලයේ විදියට මිනිස්සුන්ට දැන් සල්ලි නැති වෙනවා. රජය මොකද කරන්නේ? සල්ලි අච්චු ගහලා සල්ලි දෙන්න. හරි. ඒ කියන්නේ දැන් අපි ගත්තම රජයේ සේවකයන්ට පඩි ගෙවන්න රජයේ සල්ලි නැත්තම් එයා මොකද කරන්නේ? සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට පඩි ගෙවනවා. ඒතර එහෙම කරාට පස්සේ රට ඇතුලේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාලට පේන්නද? ඒක පෙන්නනවා අර සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් වාහන මිල ඒ තියෙන මිල ගණන් උකුම් වැඩි වෙනවා. ඒක ඔයාලට පේනවා. දැන් මේ දවස්වල ගත්තම මිනිසුන්ගේ අතේ ඉස්සරට වඩා මුදල් සංසරණය වෙනවා. ඔයා ගෙදර හිට සාමාන්‍ය ඉස්සරට වඩා ආදායමක් තියෙනවා. හරි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වේදම මේ වගේ ඩබල් ට්‍රිබල් වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ මිනිසුන්ගේ අතේ සල්ලි ගෙවසුනාට වැඩක් නැහැ. අනිත් පැත්තෙන් භාණ්ඩ මිල ගණන් වැඩි වෙනවා. දැන් ඔය සිම්බාබ්වේ කියන රටේ වෙච්ච දේ ඔය පෙන්නේ. හරි. අපිට තාම ඔච්චරම තත්ත්වයක් ඇති වෙලා නැහැ. නමුත් අපේ මුදල් ලේකයක් ලැබින් වෙන්න බාල්දු වේගෙන යනවා. කියන්නේ කඩාගෙන වැටිගෙන යනවා. ඒතර එහෙම ගිහිල්ලා දේවා දකින්නේ අන්තිමට කිව්වා සිම්බාබ්වේ මුදල් ලේකේ පවා ඒගොල්ලෝ මාරු කරා. ඒගොල්ලෝ US ඩොලර්ස් පාවිච්චි කරා. හරි ඇමරිකන් ඩොලර් එකට මාරු කරා. ඒතර ඒක වගේ හිතනවා ඉතින් ෂෝක් නේ අපිටත් එහෙම යන්න පුළුවන් නෙමෙයි නෙමෙයි. හරි. ඒතර මෙහෙම හිතන්න. දැන් අපේ ලංකාවේ මම නිකන් මේ උදාහරණයක් කියන්නේ. හරි මෙහෙම වෙන එකක් නෑ. නමුත් අපේ මුදල් ලේකේ බාල්දු වෙලා අපි හිතමු ගොඩ ගන්න බැරි තැනට ඇවිල්ලා අපි වෙන මුදල් දෙක US ඩොලර් කියලා හිතමු. හරි දැන් US ඩොලර් එක මේ දවස්වල ගත්තම 380 400 අතර සීමාවකදී අපි හිතමු ඔය කියන තත්ත්වයටපත් වෙනවනම් අපේ රුපියල දැන් රුපියල් 5000 කොලයක් බිම දාලා යනවා. කවුරුත් ඇහිඳින්නේ නැති තත්ත්වයක් කියලා හිතන්න. අන්න එහෙම තත්ත්වයකට ඒ කියන්නේ 5000 නෙමෙයි 10000 20000 වගේ කොලක් අච්චු ගහලා තියෙන්න ඕනේ එහෙම. හරි. දැන් මේ රටේ එහෙම අර කිව්වේ ට්‍රිලියනෙත් අච්චු ගහුවා කියලා සිම්බාබ්වේ. ඒතර ඒ වගේ තත්ත්වයක් ආවොත් එහෙම තත්ත්වයකින් තමයි මුදල් ලේකේ මාරු කරන්නේ. මොකද තියෙන මුදලේ වටිනාකම නැති වුණා. ඒතර සමහරට අපි හිතමු දැන් ඇමරිකන් ඩොලර්ස් වලට මාරු වෙනවා කියලා. ඒතර අපි හිතමු ඒ කාලේ ඩොලර් එකක් රුපියල් 20000 කියලා. ඒතර වගේ බැංකු ගිණුමේ ලක්ෂයක් තියෙනවනම් ඔයාලට ලැබෙන ඩොලර් 5යි. ඒක දුප්පත්කම තව ටිකක් අධික වෙනවා. හරි ඒක නිසා මේ මුදල් ලේකයකට මාරුනා කියන එක හරි සුන්දර කතාවක් නෙමෙයි සිම්බාබ්වේ රටේ මිනිසුන්ට ඒක දරා ගන්න බැරි වුණා. හරි ඒගොල්ලන්ගේ බහුතරයක් කට්ටිය සරණාගත විදිහට වෙන රටවලට යන්න සිද්ධ වුණා. හරි ඒතර ඒගොල්ලෝ මේ වැටිච්ච වැටිල්ල තාම ගොඩේමක් නෑ. තාමත් ඒගොල්ලන්ගේ උද්දමනය අතින් ලෝකයේ අංකක හැබැයි අපි ඉතින් දෙකට තුනට එනවා. හරි ඒකයි තියෙන ප්‍රශ්නේ. එතකොට එහෙම තත්ත්වයක් ඉතින් අපි හිතමු අපිට ඉතර හානියක් වෙන එකක් නැහැ කියලා. මොකද ඒ රටට වඩා අපේ රටේ සම්පත් තියෙන නිසා ඒක හරියට කළමනාකරණය කරගන්න හොඳ පාලකයෝ පිරිසක් බිහිවුවොත් ඉන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේක මේ අවුල තියෙන ඇත්තටම පාලකයාගේ ප්‍රශ්නේ නැත්නම් අපේ රටේ තියෙන සම්පත් වලින් භාගයක් සිම්බාබ්වේ නේ. හරි ඒතරම් පෙන්නුවේ ඒතර ඒ රටේ මොකද උනේ කියන එක. උද්දමනය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි රටක් සිම්බාබ්වේ. මොකද ඒගොල්ලෝ කාලයක් තිබ්බ ඒගොල්ලෝ අර පාන් ගන්න විල්බරෙක්ගේ සල්ලි අර කඩේ බඩු ගන්න විල්බරෙක්ගේ සල්ලි දාගෙන යන අවස්ථා තිබිලා තියෙන වෙලට. ඉතින් ඒ තරම් මේ මුදල් ලේකේ වටිනාකම අඩු. හරි ඒ කියන්නේ සල්ලි අච්චු ගන්න ඒක තමයි වෙන්නේ. හරි මුදල් අපි අච්චු ගන්න මේ තියෙන මුදල් ලේකේ වටිනාකම අඩු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අනිත් පැත්තෙන් බාණ්ඩ වල මිල ගණන් වැඩි වෙනවා. ඒතර අපි සල්ලි අච්චු ගාලා අපේ අතර වැඩක් නෑ. අනිත් පැත්තෙන් බඩු ගන්න වැඩි වෙලා නම් ලැබෙන මුදලට වඩා වියදම් වැඩි වෙනවා. ඒතර ජීවන තත්ත්වය අනිවාර්යෙන් කඩා වැටීමක් වෙනවා. හරි ඒක අපි දැනගන්නවා. මේක දැනගන්න තමයි වීඩියෝ එක අපි මේ දේවල් කතා කරන්නේ. මොකද අර ඉම්පෝට් ඉගෙන ගන්නවා කියන්නේ හැමෝටම පොතේ තියෙන දේ තීරික පාඩම් කරන එකම නෙමෙයි. මම හැමදාම කියන කතාවක්. ඒතර අපි ප්‍රායෝගික දේවල්, ලෝකෙ වෙන දේවල්,
රටේ වෙන දේවල් ලෝකයේ ආර්ථිකය හැසිරෙන්නේ කොහොමද? ඒ හැමදේම අපි ඉගෙන ගන්න ඕන. රෙකෝඩින් දෙනවද අහනවා රෙකෝඩින් නම් දෙනවා හැබැයි වීඩියෝ රෙකෝඩ් කරන්නේ නැහැ. ආ වීඩියෝ දාන දේවල් ඒතර ඒවම කතා කරනවා විතරයි. හරි ඒතර ඒක පන්තියට එන්න ඕනේ. ඒක බලන්න මොකද වීඩියෝ රෙකෝඩ් කරන්න බෑ. හරි මොකද ඒක රෙකෝඩ් කරලා දැන් මම පස්සේ මට ප්‍රශ්නයක් තියෙන නිසා ඒක ඒතර අපි පන්තියේ අනිවාර්යෙන් එන්න මොකද වීඩියෝ ගැන ඒ දේවල් පන්තියේ තමයි සම්පූර්ණයෙන් කතා කරන්නේ. ඒතර අපේ තියෙන දේවල් ඒක ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒක මම හැමදාම රෑට් නිවුස් එකක් බලන්න. හරි නිවුස් බලන්න නැති කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් රෑට ගෙදර නිවුස් ටික channel එකේ නිවුස් ටික බලන්න. හරි channel එක බලන්න බැලුවා YouTube එකේ හරි. දවසේ නිවුස් ටිකක් අනිවාර්යෙන් බලන්න. හරි මොකද ඒක ලෝකේ වෙන දේවල්, රටේ වෙන දේවල් ගැන ඔයාලට අවබෝධයක් ලැබෙනවා. ඒකත් එක්ක මේ විෂය ඉගෙන ගන්න ලේසි. හරි. ඒක ඔළුවේ තියාගන්න එක වැදගත්. හරි නිවුස් බලනවා කියන්නේ. හරි අපි යමු ඊළඟ අපේ මාතෘකාව. සාර්වාර්ථික විද්‍යාව සහ සූක්ෂමාර්ථික විද්‍යාව. හරි හොඳ මාතෘකාවක්. විභාගයට ප්‍රශ්න අහන දැනක් දැන් මේවා නම් පාඩම් කරන්න ඕනේ. හරි මේවා නම් පාඩම් කළ යුතු දේවල් පේපර් ක්ලාස් එකේ අපි ප්‍රශ්න කතා කරනවා මේවටත් එක්ක. හරි මේවත් එක්ක හරි අපි බලමු මොකක්ද නම් මේ අපේ මාතෘකාව සාර්වාර්ථික විද්‍යාව සහ සූක්ෂමාර්ථික විද්‍යාව කියන්නේ කියලා. දැන් මේ වචන දෙකේ තේරුම අපි ඉස්සෙල්ලා බලමු. සාරව සහ සූක්ෂම. හරි සාරය සූක්ෂමයි කියන මේ වචන දෙකේ තේරුම ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් සාරව කියනකොට අපිට තේරෙන ටික ලොකු පරාසයක්. හරි හැබැයි සූක්ෂම කියනෝනේ සූක්ෂම දේවල් හරි පොඩි පොඩි දේවල් වගේ. හරි එහෙනම් මේ සාරවයි සූක්ෂමයි කියන වචන දෙකේ ඉන්න වෙනස හරියට තේරුම් ගන්න අපි සාමාන්‍යයෙන් සාරවයි කියන්නේ නිකන් පුල් පරාසයක් ගැන කතා කරනකොට හැබැයි සූක්ෂම කියන්නේ කුඩා පරාසයක් ගැන කතා කරන ඒ වගේ තමයි මේ ආර්ථික විද්‍යාවත් තියෙන සාරවයි සූක්ෂමයි කියලා කොටස් දෙකකට බෙදාගත්තට පස්සේ සාරව කියන්නේ හැම වෙලෙම අපි සමස්ත ආර්ථිකය ගැන කතා කරනවා. දැන් රටේ දලදේශීය නිෂ්පාදනය කියලා හිතන්න. මම මේක එකක් වඩා කියලා දෙන්න. හරි බලන්න. මම ඔයාලට කියනවා මෙහෙම කතාවක්. හරි අපි හිතමු රටේ දලදේශීය නිෂ්පාදනය වල ලැබුම් මේ කරන්නේ දලදේශීය නිෂ්පාදනය කියන්නේ යම් කාල පරිච්ඡේදයක් ඇතුලේ රටක් තුල බිහි කරපු නිෂ්පාදනය. අපේ රටේ ඉන්න ඕනනම් දෙන්නේ අඳුරන නිෂ්පාදනය. ඒකට අපි කියනවා දලදේශීය නිෂ්පාදනය. ඉතින් මේක මොනම අහලා තියෙන්නේ. දලදේශීය නිෂ්පාදනය. දැන් මේ දලදේශීය නිෂ්පාදනය ගත්තම අපි මේ කතා කරනවා මේ දලදේශීය නිෂ්පාදනය බිහි කරන්න අංශ තුනක දායකත්වයක් තියෙනවා ප්‍රධාන අංශ. ප්‍රධාන අංශයෙන් අපි කතා කරනවා අංශ තුනක දායකත්වය. දලදේශීය නිෂ්පාදනය බිහි කරන්න අංශ තුනක දායකත්වයක් අපිට තියෙනවා. හරි. එකක් අපි කතා කරනවා කුෂි අංශය. කුෂි අංශයේ දායකත්වය. හරි එකක් කුෂි කර්මාන්තය. අපි කුෂි අංශය කියන්නේ. කුෂි අංශය. ඒ හොඳට බලාගන්න එක කුෂි කර්මාන්තයෙන් දලදේශීය නිෂ්පාදනයේ දායකත්වයක් ලැබෙනවා. අපි දෙවෙනි කතා කරන කාර්මික අංශය. වැගලු විශේෂය වගේ කාර්මික අංශයේ දලදේශීය නිෂ්පාදනය බිහි කරන්න දායකත්වයක් තියෙනවා. දෙවෙනි එක කාර්මික අංශය. තුන්වෙනි එක සේවා අංශය. මේකෙන් තමයි මේ කාලේ වැඩිම දායකත්වයක් තියෙන්නේ. සර්විස් වලින් සේවා අංශයේ ප්‍රොඩක්ෂන් ප්‍රෝග්‍රෑම් සම්බන්ධයෙන් ඒ වගේ සේවා. හරි. ඉතින් මෙන්න මේ අංශ තුනෙන් තමයි රටේ දලදේශීය නිෂ්පාදනයේ දායකත්වය ලැබෙන්නේ. හරි. ඒතර මේ දලදේශීය නිෂ්පාදනය කියන්නේ රට තුළ බිහි කරු මුළු නිෂ්පාදනය. ඒ මුළු නිෂ්පාදනය බිහි කරන්න කුෂි අංශයෙන්, කාර්මික අංශයෙන්, සේවා අංශයෙන් කියන අංශ තුනෙන්ම දායකත්වයක් තියෙනවා. හරි කුෂි අංශයෙන්, කාර්මික අංශයෙන්, සේවා අංශයෙන් කියන අංශ තුනෙන්ම දායකත්වයක් තියෙනවා මේ දලදේශීය නිෂ්පාදනය බිහි කරන්න. එතකොට එහෙනම් මේ තුනේම එකතු වෙන්නේ මේක හැදෙන්නේ. හරි. අපි කියනවා දලදේශීය නිෂ්පාදනයේ සාර්වාර්ථික විද්‍යාව. ඒ පොදුවේ ඔක්කොම ටික කතා කරනවා. හරි. මේක ඇතුළේ ඉන්න කුෂි අංශයේ නිෂ්පාදනය කිව්වොත් ඒක සූක්ෂමයි. හරි මොකද දලදේශීයක ඇතුළේ ඉන්න එක කුඩා එක්කෙනෙක් විතරයි කුෂි කියන්නේ. හරි. එන ඔළුවට දාගන්න හැම වෙලෙම මේ දලදේශීය නිෂ්පාදනය කියන්නේ පොදුවේ. දැන් මුළු රටේම නිෂ්පාදනය ගැන කතා කරන එක දලදේශීය නිෂ්පාදනය කියන්නේ. හැබැයි ඒක ඇතුළේ ඉන්න කුඩා එක තමයි මේ කුෂි අංශය, කාර්මික අංශය, සේවා අංශය වගේ කුඩා කුඩා එක. හරි. ඒතර ඒව ගැන වෙනම කතා කරොත් ඒව අපි කියනවා සූක්ෂම. හරි. හැබැයි මේ රටේ මුළු නිෂ්පාදනය ගැන කතා කරොත් ඒක සාර්ථක. හරි. මේ කතාව හරිද අපි දැන් අපි ගත්තොත් දැන් හිමිතන්න තව එකක්. දැන් අපි රටේ උද්දමනය කියලා හිතන්න. රටකට උද්දමන වේග දෙක තුනක් නේ. එකයි තියෙන්නේ. හරි රටේ ආර්ථික වර්ධනය කියලා හිතන්න. රටකට ආර්ථික වර්ධනය වේග දෙක තුනක් නෑ. එකයි තියෙන්නේ. හරි. ඉතින් ඉන්නේ වගේ මුළු රටම ගැන මුළු ආර්ථිකයම ගැන අපි පොදුවේ කතා කරනවා නම් ඒවට අපි කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. හරි. හැබැයි ඒක ඇතුළේ තියෙන කුඩා කුඩා ඒවා මේ කුෂි අංශ නිෂ්පාදනය, හරි කාර්මික අංශ නිෂ්පාදනය වගේ පොඩි පොඩි දේවල් ගැන වෙන වෙනම අපි කතා කරොත් ඒවට අපි කියනවා සූක්ෂමයි කියලා. හරි. තියෙන මේ දෙකේ වෙනස හරියට තේරුම් ගන්න මේක හරි ලේසි. හරි බලන්න සාර්වාර්ථික විද්‍යාව
ආර්ථික විචල්්‍ය සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කිරීම මින් අදහස් වේ. කියන්නේ මේ රටේ නිෂ්පාදනය, පරිභෝජනය, උද්දමනය, රටේ සේවා නියුක්තිය විශේෂයෙන් මේ විශේෂයෙන් අපේ විදේශ ගනුදෙනු වාර්තා කරන ගිහින් ඉස්සරහට අපි ඉගෙන ගමු. විනිමය අනුපාතය කියලා දන්න මුදල් ලේකේ කුමාර වෙන අගේ දැන් ඩොලරයකට 380 නම් ඒක තමයි අපේ විනිමය අනුපාතය ඩොලරයකට සාපේක්ෂව. හරි. හැබැයි සූක්ෂම කියන්නේ බලන්න. සමස්ත ආර්ථික විචල්‍යයක තෝරාගත් කොටසක් පිළිබඳ කරන අධ්‍යයනය. හරි. බට මේ කියන නිෂ්පාදනය පිළිබඳ අධ්‍යයනය සාර්වාර්ථික විද්‍යාවට අයත් වේ. තෝරාගත්ත නිෂ්පාදන ආදී අපි මෙල්බන් කියන්නේ. හරි. දැන් අපි රටේ මුළු නිෂ්පාදනය ගත්තොත් ඒක සාර්වයි. හැබැයි මෙල්බන් ආයතන නිෂ්පාදනය ගත්තොත් ඒක සූක්ෂම. හරි. ඒ වගේ අර තෝරාගත්ත නිෂ්පාදන ආයතනයක් වෙන අපි වෙනම අධ්‍යයනය කරොත් ඒක අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව. මම හිතනවා වැඩේ පැහැදිලි. හරි. එහෙනම් මේ සාර්වයි සූක්ෂමයකින් දෙකේ වෙනස හරියට තේරුම් ගන්න මොකද වැදගත්. හරි. ඒතර අපි ඕන ඉගෙන ගන්න මේ මැක්‍රෝ මයික්‍රෝ කියලා ඉස්සරහට කැම්පස් එකේ ගියාම මේවා වෙනම සබ්ජෙක්ට් ඉදිරි ගන්නවා සූක්ෂම ආර්ථික විද්‍යාව වෙනම සාර්වාර්ථික විද්‍යාව වෙනම දැන් ඉතින් මෙතන අපි මේ වෙනස ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. හරි. සාර්වාර්ථික විද්‍යාවයි සූක්ෂම ආර්ථික විද්‍යාවයි කියන දෙකේ. අපි පොතට ගිහිල්ලා චුට්ටක් මාතෘකාව දාන්නකෝ. සාර්වාර්ථික විද්‍යාව සහ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන මේවා ටියුට් එකේ ෆිල් කරගෙන තියෙනවා. දැනට අපි දාගමු මොකද මේවා පාඩම් කරන්න ඕන නිසා මාතෘකාව දාගෙන සාර්වාර්ථික විද්‍යාව සහ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන මාතෘකාව දාගෙන සාර්වාර්ථික විද්‍යාවයි සූක්ෂම ආර්ථික විද්‍යාව. හරි. අපි දාලා ලියමු සාර්වාර්ථික විද්‍යාව යටතේ. හරි මාතෘකාව දාන්න අනුමාතෘකාවක් දාන්න සාර්වාර්ථික විද්‍යාව කියලා. දැන් අපි සාර්වාර්ථික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා ප්‍රධාන මාතෘකාව දැම්මා. ඒක යටතේ අපි අනුමාතෘකාවක් දාමු සාර්ව ආර්ථික විද්‍යාව. හරි. සාර්වාර්ථික විද්‍යාව කියලා අපි අනුමාතෘකාවක් දාමු දාලා ඒක යටතේ අපි ලියමු ආර්ථික විචල්‍ය සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කිරීම මින් අදහස් වේ. බෝඩ් එකේ තියෙනවා ස්ලයිඩ් එකේ තියෙනවා. හරි අපි සාර්වාර්ථික විද්‍යාව කියලා අනුමාතෘකාවක් අරගෙන ඒක යටතේ ලියමු ආර්ථික විචල්‍ය සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කිරීම මින් අදහස් වේ. හරි සාර්වාර්ථික විද්‍යාව වෙන නිර්වචන පිළිගමු. ඒක නැත්නම් ආර්ථික විචල්්‍ය සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කිරීම මින් අදහස් වේ. ඒ උදාහරණ වල දාන්න පුළුවන් මේකේ අපි නිෂ්පාදනයේ සමස්ත නිෂ්පාදනය කියලාම දාගමු. උදාහරණ සමස්ත නිෂ්පාදනයේ පරිභෝජනයේ උද්දමනයේ සේවා නියුක්තිය ගෙවු විශේෂයේ විනිමය අනුපාතිකයේ තවන ආර්ථික වර්ධනයේ ඒවත් දාතේ. ඒතර සාර්වය කියන්නේ මේ පොදුවේ කතා කරන දේවල්. හරි මුළු ආර්ථිකයෙන් පොදුවේ අරගෙන අපි කියන ආර්ථිකයේම එක මීටරට ගෙන කතා කරොත් ඒවා සාර්වයි. හරි පොදුවේ අරන් කතා කරනවා නම් මේ වගේ සාර්වයි කියලා කියනවා. ඒ සාර්වාර්ථික විද්‍යාවේ ඒතර ආර්ථික විචල්්‍ය සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කිරීම තමයි නම් සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඒක ඇත්තේ කියනවා මම කියව මෙතන සමස්ත නිෂ්පාදනය කියලාම දාමු කියන්නේ. පරිභෝජනයේ උද්දමනයේ කියන්නේ මිල මට්ටම වැඩි වෙන එක. සේවා නියුක්ති කොච්චර සේවා නියුක්ත පිරිසක් ඉන්නවද ලංකාවේ? ඒ විශේෂයෙන් මම කියවර විදේශ ගනුදෙනු වාර්තා කරනවා ඒ විශේෂ දෙකනේ. ඒ දෙක තුනක් නෑ රටකට එකයි එකයි සාර්වය කියන්නේ විනිමය අනුපාතික දෙක තුනක් රටේ නේ එකම අනුපාතයක් ගන්න. හරි ඒ වගේ ඒවා අපි කියනවා සාර්වය. හරි ඒතර ආර්ථික විචල්්‍ය අපි සමස්තයක් ලෙස අරගෙන පොදුවේ කතා කරොත් ඒක අපි කියනවා සාර්වාර්ථික විද්‍යාව තමයි කියන්නේ. හරි මම හිතන වැඩේ අපට පැහැදිලි සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන්නේ. හරි ඊට පස්සේ අනුමාතෘකාව යමු සූක්ෂම ආර්ථික විද්‍යාව. හරි අද දවසේ අපි කතා කරන ප්‍රධාන මාතෘකාවල අන්තිම මාතෘකාව සූක්ෂම ආර්ථික විද්‍යාව. හරි මේ වගේ එකින් එකට
මාතෘකාව අපි සිලබස් එකේ ඉස්සරහට යනවා. හරි. ඒ යන අතරතුර අමතර දේවලුත් ගොඩක් අපි කතා කරනවා. මොකද මේ විෂය අර ඉස්සෙල්ලා වගේ ඇඟට මේක ගුරු වෙන්න ඕන. හරි ඇඟට විෂය ගුරු වෙන්න නම් තීරි විතරක් පාඩම් කරලා හරියන්නේ. හරි විෂයකට ගුරු වෙන්න නම් මේකේ අර වටපිටාව සමාජ විද්‍යාවක් නිසා හරි වටපිටාව ගැන අවබෝධය තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මේ තීරි විතරක් පාඩම් කරලා හරියන්නේ. හරි තිරිස පන්ති ඇවිල්ලා ලස්සනට මේ වැඩේ කරගන්න ගෙදරදිත් තොරතුරු හොයන්න. මේ ඉගෙන ගන්න දේවල් ගැන තොරතුරු ගෙදරදිත් හොයන්න. උද්දමනය ගැන ඒ ගැන තොරතුරු හොයන්න. ආර්ථික වර්ධනය අපේ කොහොමද අන්තිම අවුරුදු 10 විතර ආර්ථික වර්ධනය තිබ්බේ. අන්න ඒව හොයන්න. හරි මාත් ප්‍රශ්නකුත් දෙනවට කරන්නේ ඒකේ. හරි සූක්ෂම ආර්ථික විද්‍යාව සමස්ත ආර්ථික විචල්යක තෝරාගත්ත කොටසක් පිළිබඳ අධ්‍යයනය කිරීම මින් අදහස් වේ. සමස්ත ආර්ථික විචල්යක තෝරාගත් කොටසක් පිළිබඳ අධ්‍යයනය කිරීම මින් අදහස් වේ. මාත් ප්‍රශ්නකුත් දෙනවා ආර්ථික වර්ධනය කරන්න. සමස්ත ආර්ථික විචල්යක තෝරාගත්ත කොටසක් ඔක්කොම නෙමෙයි ඒකට තෝරාගත්ත කැලලක් ගැන අධ්‍යයනය කරොත් ඒක අපි කියන සූක්ෂම. සමස්ත ආර්ථික විචල්යක තෝරාගත් කොටසක් පිළිබඳ අධ්‍යයනය කිරීම මින් අදහස් වේ. සමස්ත ආර්ථික විචල්යක තෝරාගත් කොටසක් පිළිබඳ අධ්‍යයනය කිරීම මින් අදහස් වේ. සමස්ත ආර්ථික විචල්යක තෝරාගත් කොටසක් ගැන අධ්‍යයනය කරොත් ඒක අපි කියනවා සූක්ෂම. හරි. ඉතින් මෙතන උදාහරණයක් අපි දාගමු නිෂ්පාදනයේ පිළිබඳ අධ්‍යයනය. සාර්වාර්ථික විද්‍යාවේ තෝරාගත් නිෂ්පාදන ආයතන නිෂ්පාදනය ගැන අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවේ කියලා මෙතන උදාහරණයක් දාගමු. මේ උදාහරණය. හරිද? ඒක ආයතන කියලා බලන්න ඒක සූක්ෂම. උදාහරණයක් විදිහට මේක දාන්න. උදාහරණයක් විදිහට මේක දාන්න. නිෂ්පාදනයේ පිළිබඳ අධ්‍යයනය කිරීම සාර්වාර්ථික විද්‍යාවේ තෝරාගත් නිෂ්පාදන ආයතනයක නිෂ්පාදනය අධ්‍යයනය කිරීම සූක්ෂමයකට අර්ථ වේ. අග්ගල් ලියමු. ස්ලයිඩ් එකේ තියෙනවා. මම හිතන්නේ ඒකට පැහැදිලි කියලා මේ නිෂ්පාදනය ගැන අධ්‍යයනය කරොත් ඒක සාරවයි. හැබැයි තෝරාගත්ත ආයතනය ගැන කතා කරොත් ඒක සූක්ෂම. හරි. මම හිතන්නේ ඒකට පැහැදිලිද මේ සාරවයි සූක්ෂම කියන්නේ මොකක්ද කියන්නේ. හරි. සාරවාර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද සූක්ෂම සාරවයි කියන්නේ. නිකන් පොදුවේ කතා කරොත් ඔක්කොම. හැබැයි සූක්ෂම කියන්නේ කුඩා එකක් ගැන වෙනම කතා කරොත් ඒක සූක්ෂම. හරි. පොදුවේ කතා කරොත් සාරවයි කුඩා එකක් ගැන වෙනම කතා කරොත් සූක්ෂම. හරි. ඒ ලේසි වෙන්නේ මම මෙතන උදාහරණයක් කොට කියලා දුන්නා. ඒකත් මතක් කරගන්න ඕනේ. මගේ රටේ දලදේශීය නිෂ්පාදනය කිව්වොත් ඒක සාරවයි. හැබැයි ඒක ඇතුළේ තියෙන වෙන වෙනම අංශ ගැන අපි කතා කරොත් ඒක සූක්ෂම. හරි. දැන් මම ඔයාලට ප්‍රශ්නයක් දෙනවා. හරි මේක හැබැයි යන්න ඕන ප්‍රශ්න පොතේ. හරි. ප්‍රශ්න පොත කියලා මම පොතක් ගන්න කිව්වොත් දැන් කේසදී මම කිව්ව පොත් හතරක් ගන්න. හදිස්සියෙන් පොත් දෙකයි. ඊටු දෙක පස්සේ හරි ගන්නවාට ගෙදර ආර්ථිකය අනුව එක් කරන්න. හරි. හදිස්සි පොත් දෙක තමයි එකක් තීටි පොත අනිත් එක ප්‍රශ්න පොත. මොකද ටියුට් එකේ වැට් එක අපි යන අතරතුර ප්‍රශ්න ටික කරන්න තියෙනවා. දැන් මම ප්‍රශ්න පොතේ අද ලියලා ප්‍රශ්නයක් දෙන්නේ. මොකද ටියුට් එකේ වෙනම ප්‍රශ්න ටික තියෙනවා. ඒ ටික කරන්න කලින් මම අද පාඩම් නිකන් ගෙදරදී තොරතුරු හොයන්න ප්‍රශ්නයක් දෙනවා. හරි. මම කිව්ව මේක හැම වෙලේම අර තොරතුරු හොයන්න. හරි. විශේෂ ගැන තොරතුරු හොයන්න. එතකොට ලේසි මේක ඉගෙන ගන්න. හරි මම දෙනවා ප්‍රශ්නයක් මෙහෙම ලියන්න. පසුගිය වසර 10 පසුගිය වසර 10 කියන්නේ 2021 වෙනකම් 2011 ඉඳලා 21 වෙනකම්. හරි. 2012 ඉඳලා 21 වෙනකම්. හරි. අවුරුදු 10. හරි පසුගිය වසර 10 ප්‍රශ්නයක් ප්‍රශ්න පොතේ ලියාගන්න. පසුගිය වසර 10 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හැසිරීම පසුගිය වසර 10 2012 ඉඳලා 2021 වෙනකම් පසුගිය වසර 10 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හැසිරීම පසුගිය වසර 10 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හැසිරීම
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හැසිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හැසිරීම සිදු ආකාරය පැහැදිලි කරන්න. ආර්ථික වර්ධනයේ හැසිරීම සිදු ආකාරය පැහැදිලි කරන්න. කොහොමද පසුගිය වසර 10 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හැසිරුවේ කියලා පැහැදිලි කරන්න. හරි කියන්නේ 2012 ඉඳලා 21කට වෙනකම් කොහොමද මම කිව්වර 20 ආර්ථික වර්ධනය 3.6 21කට එනකොට ඔබ 2 ගානකට ඇවිල්ලා ගන්න. හරි ඒ වගේ අර පරණ අවුරුදු වල කොහොමද ආර්ථික වර්ධනය තිබ්බේ? ඒවට ඔයාලට හොයාගන්න සුවිශේෂී තොරතුරු ඒවත් ඔකට දාන්නේ. රෝල් දෙකකින් විතර ලියලා ඉවර කරන්න එපා. පිටු දෙකක් වත් ලියන්න. හරි. කියන්නේ අවුරුදු 2012 දී මොකද උනේ? හරි. 2012 දී 13 දී සමහර අවුරුදු වල වැඩි වෙලා තියෙනවා. මේ වැඩි උනේ ඇයි? ඒ තොරතුරු හොයන්න. සමහර අවුරුදු 8කට 9කට ගිහිල්ලා තියෙනවා. ඇයි එහෙම උනේ? ඒ තොරතුරු හොයන්න. හොයලා පොඩ්ඩක් ලියන්න. වගේ පිළිතුරක් ලියන්න. ලියලා එවන්න බලන්න නිකන්. ඒ කියන්නේ මම ඔයාලට දවස් 5ක් විතර ඇතුළත ලියලා වාගේ අදහස් ටික එවන්න බලන්න මම හිතන බලන්න පුළුවන් කාගෙන් ගාතා මගේ නම්බරේ 07 98යි 22යි 806යි. හරි අපිට මම කෙනෙක්ට කොහොමද මෙසේජ් එකක් දාන්න. නැත්නම් නම්බර එක නැත්නම් මේකට සේව් කරගන්න සහ ඔයගොල්ලන්ගේ අදහස් ටික ලියලා මට එවන්න. හරි. කොහොමද ආර්ථික වර්ධනය හැසිරුනේ කියලා ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න පුළුවන් මේකට. හරි අන්තර්ජාලය පාවිච්චි කරන ඔය මරි මොංගල් වැඩ කරගෙන ඉන්න වෙලාවේ වැඩකුත් අන්තර්ජාලය පාවිච්චි කරලා කරන්න. හරි. ඒතර මේක අපේ රටේ ආර්ථික වර්ධනය කොහොමද අවුරුදු 10ක් තිස්සේ හැසිරුනේ කියලා තොරතුරු හොයලා. වාගෙම නෝට් එකක් ලියන්න. හරි වාගෙම ආදහස් ලියන්න කොහොමද 2012 කීයද ආර්ථික වර්ධනය. හරි. සමහර අවුරුද්දේ ඔකස්සේ වැඩි වෙලා තියෙනවා. රේට් එක 8කට 9කට ඒ වගේ ගිහිල්ලා තියෙනවා. ඔයා හොයන්න ඇයි මුනේ කියලා. ඒවත් හොයන්න. හරි. හොයලා පිටු දෙකක විතර හොඳ නෝට් එකක් ලියන්න බලන්න. හරි වාගේ අදහස් ප්‍රශ්නයක් විදිහට දුන්නේ. ඒක තමයි අද ගෙදර වැඩේ. ඒතර අපි අද ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක නිර්වචන කතා කරා මම කිව්වේ මුල නෝට් එක වලට දෙනවා කියලා. ඒ වගේම අපි අද ප්‍රධාන මාතෘකා දෙකක් එකක් යථානුරූප ප්‍රකාශන අනුමතාරූප ප්‍රකාශන එක අපි නෝට් එකක් ලියුවා. ඒ සාර්වාර්ථික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව ඒ කියන තීර ටික අද අපි කතා කරලා ඉවර කරා. ඒකම වල හොඳ ප්‍රශ්නයක් දුන්නා ගෙදරදි කරන්න අවුරුදු 10ක ආර්ථික වර්ධනයේ හැසිරීම කොහොමද කියලා. ඔයාලට ලියන්න කියලා කිව්වා. ඊළඟ මට එවන්න කියලා කිව්වා. මොකද මට ඉන්න ගාව මම ඒක බලන්න. හරි. මොකද ඔයගොල්ලන්ගේ අදහස් කොහොමද කියලා බලාගන්නත් එක තමයි ලියන්න කියලා කිව්වේ. ඒතර ඔයගොල්ලෝ වැඩක් කරන්න හැටි කොහොමද ලස්සනට කරන්න. හරි. පිළිවෙලට ඒක ලස්සනට කරන්න ලස්සනට වාගේ නිර්මාණශීලී විදිහට ඒක කරා. හරි. ඒ කියන්නේ නෝට් එකම ලියන්න පිටු දෙකේ මම කියවර නෝට් එක ඡේදය වශයෙන්ම ලියන්න ඕනේ. හරි. ඔයාට හිතෙනවා නම් 2012 වෙනි හරි පිටු 2012 කියලා දාලා හරි 2012 වෙනම කොටුවකට අරගෙනවා. ඒකේ ආර්ථික වර්ධනය කීයද ඊයේ මුගේ මොනවද විස්තරයක් පවතින කරනකොට ඒ වගේ ලස්සනට පොඩි එකක් හදන්න. හරි. තොරතුරු හොයන එක ඔයාට වැදගත්. හරි. ඒක ඔයාට දවසක අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ සතියේ වැඩේ කරා. හරි. අවුරුදු 10ක ආර්ථික වර්ධනයේ රටේ ආර්ථික හැසිරීම කොහොමද කියලා තොරතුරු හොයලා පොඩි පොතක් හරි කමන්නේ හදන්න. හරි. නැත්නම් ඒ කැමති විදිහකට කරන්න. හරි. තමන්ට සම්පත් තියෙන විදිහට මම කියන්නේ මේ පොත් අරගෙන බෝඩ් අරගෙන ඕක කරන්න කියලා. මොකද රටේ ආර්ථිකයත් එක්ක බෝඩ් කරනවා කියන එක කොට අමාරුයි. සමහර තමන් ගාවේ සම්පත් තියෙනවනම් ඒ විදිහට කරත් කමන්නේ නැත්නම් පොතේ ලියන්න. පොතේ ලස්සන්ට හරි මේ කොටු වලට දාලා හරි වෙන වෙනම අවුරුදු අරගෙන 2012 කීයද ආර්ථික වර්ධනය. හරි. මෙතන දැම්ම ආර්ථික වර්ධනය. හරි. ඒතර ඔයාලට මොන හරි තොරතුරු හම්බුනොත් ඒ වෙන්නේ හේතු මොන හරි ඒ කාලේ වෙච්ච සුවිශේෂී දෙයක්. හරි. අඩු ගානේ පාලනය කරේ කවුද ලංකාවේ? ඒ කාලේ වෙච්ච මොනවද අපි හිතමු මොන හරි වරාය හම්බන්තොට වරාය හැදුවා කියලා හිතන්න. ඒක හරි. ඒ වගේ මොන හරි තොරතුරක් හොයන්න. අන්තිම අවුරුදු 10 ඇතුළත ආර්ථික වර්ධනය ගැන ලියනකොට ඒ කාලේ වෙච්ච සුවිශේෂී සිදුවීමක් හරි මේ කොටුව ඇතුළේ ලියන්න. හරි. යන්නේ වගේ වැඩ කරා. හරි. එහෙම වැඩ කරොත් ඔයාට ගොඩ යන්න පුළුවන්. විෂය ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. තියෙන අපි විතර අද දවසේ වැඩි මෙතනින් අවසන් කරන්න යන්නේ මොන හරි කරපු දේවල් ප්‍රශ්න තියෙනවා නම් ඔයාට අහන්න පුළුවන්. ඔන්ලයින් මෙසේජ් එකක් දාන්න මට මම නම්බර් එකත් ඔයාලට දුන්නා. ඒතර මේ වැඩේ කළා මට ඒවත්. ඒතර මම ඔයගොල්ලන්ගේ කොහොමද ඔයා කරලා තියෙන්නේ කියලා මටම බලාගත්තයි මේ වැඩේ කළා ඒවත්. ඒතර මේ නම්බර් එක කිව්වා ඔයාලා නම්බර් එකක් දාගන්න. ඒතර මට මෙසේජ් එකක් දාන්න. පොතේ හරි ඔයා මොන හරි කැමති විදිහකට තමන්ට නිර්මාණශීලී විදිහට මේ වැඩේ කරන්න පුළුවන්. හරි. ඉන්න ගමන් මේ වැඩේ කරන්න මේ දවස්වල ගෙදරටලා ඉන්නේ. ඒතර ඒ අතරතුර මේ වැඩේ අවසන් කරා. හරි. එහෙනම් අපි ඒතර අදට වැඩේ අවසන් කරන්න යන්නේ ඊළඟ දවසේ තව අලුත් මාතෘකාවක් අපේ එනවා. ඒතර අද දවසේ කතා කරපු දේවල් ටික හොඳට බලන්න PDF එකක් එවනවා. ඒකෙන් තොරතුරු අරගෙන පාඩම් කරන්න. ඒ දේවල් එක්ක වැඩේ ලස්සනට ඉස්සරහට යන රටේ පුර වුණත් ඔයා ඉගෙන ගන්න. හරි. මොකද ඒ නැත්තම් ඔයාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් රටේ ඇතුලේ ප්‍රශ්න දෙකකට ඔයා ඉගෙන ගන්න නැතුව ඉන්නත් ඔයාට ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මොන වී වැඩ ටික හරියට කරන්න මොනවද ප්‍රශ්න තිබ්බොත් ඔයාලා කතා කරන්න. මම දීපු ගෙදර වැඩේ මේ සතිය ඇතුළත කරන්න කළා මට ඒවත්. හරි. එහෙනම් අපි අදට වැඩේ අවසන් කරමු. මොනවා සුබ දවසක්. වැඩේ හරියට කරගෙන යන්න ප්‍රශ්න තියෙනවා නම් අහලා යන්න පුළුවන්. ටියුබ් එක